8යි 5ට පටන් ගමු. තා පොඩි වෙලාවක් දෙමු කට්ටියට ජොයින් වෙන්න. තාම 37යි සාමාන්‍යයෙන් 70ක් විතර හිටියන්නේ පන්ති. ඔය කට්ටියට පණිවිඩය ආව නේද? අද ක්ලාස් තියෙනවා කියලා. පණිවිඩය ආවද? ඔව් සර්. නේද? අපි දැන් පටන් ගමු. අපි කතා කරමින් හිටියේ ප්‍රාර්ථනා අයවැය කරන කියන පාඩම. ඒකේ අපි ගිය සතියේ කතා කරා ප්‍රාර්ථනා අයවැය කරන යටතේ ව්‍යාපෘතියක් අගයන ක්‍රම. ඒ යටතේ අපි ක්‍රම 5ක් තිබ්බ. 5න් 4ක් විතර අපි කතා කරා නේද? ඉස්සරහම අපි කතා කරා ආපසු ගෙවීම් කාලය. ඒතර ආපසු ගෙවීම් කාලය කියලා කිව්වේ අපි කිසියම් ව්‍යාපෘතියකට මුදල් ආයෝජනය කරාට පස්සේ ඒ ආයෝජනය කරපු මුදල ආවරණය කරගන්න ගත වන කාලයට තමයි අපි කිව්වේ ආපසු ගෙවීම් කාලය කියලා. ආපසු ගෙවීම් කාලේ තිබ්බ අඩුපාඩු තමයි එතනදී තිබ්බා ආපසු ගෙවීම් කාලයෙන් පසු මුදල් ප්‍රවාහය නොසලකා හැරීම සහ මුදලේ කාලීන අගය නොසලකා හැරීම කියන අඩුපාඩු දෙක තිබ්බා ආපසු ගෙවීම් කාලේ. එම නිසා අපි තව ක්‍රමයක් ඉගෙන ගත්තා වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය කියලා එකක්. එතන විශේෂත්වය තමයි අනාගත මුදල් ප්‍රවාහයන් වට්ටම් කරලා තමයි අර ආරම්භක ආයෝජනය ආවරණය කරගන්න ගත වන කාලය හෙව්වේ. ඒතර ඒ ක්‍රමයේ ගත්තොත් මුදලේ කාලීන අගය නොසලකීම කියන අඩුපාඩුව ඒ ක්‍රමයේ නෑ. නමුත් ඒ ක්‍රමයේ තිබ්බ අඩුපාඩුවක් ඒක තමයි ආපසු ගෙවීම් කාලයෙන් පසු මුදල් ප්‍රවාහයන් නොසලකා හැරීම. ඊළඟට අපි ඉගෙන ගත්තා ශුද්ධ වර්තමාන අගය NPV කියන ක්‍රමය. ඒතර මේ NPV කියන ක්‍රමය තමයි ව්‍යාපෘතියක් ඇගීම සඳහා තියෙන හොඳම ක්‍රමය. ඒ ක්‍රමයේ ගත්තොත් අර අඩුපාඩු දෙකම නැහැ. මුදලේ කාලීන අගයක් සලකනවා. ඒ වගේම සියලුම මුදල් ප්‍රවාහයන් සලකන නිසා ඒ ක්‍රමය තමයි හොඳම ක්‍රමය වුණේ. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතිකය කියලා එකක් නේද? ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතිකය කියලා කිව්වේ සාමාන්‍ය ලාභය බෙදීම සාමාන්‍ය ආයෝජනයේ වැඩි කිරීම 100 නේද? මේක ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ලාභදායීතා දර්ශකය කියලා එකක්. ඒක මොකද කරේ? එක දන NPV බෙදීම ආරම්භක ආයෝජනය නේද? එතකොට එනවා ලාභදායීතා දර්ශකය. එතන මේ අපි හැම ක්‍රමයක් යටතේම වාසි සහ අවාසි ඉගෙන ගත්තා, නිර්වචන ඉගෙන ගත්තා. ඒ වගේම ගණන් හදන්න ඉගෙන ගත්තා නේද? අපි අද බලමු අපිට ගිය සතියේ බැරිුණා මේ ක්‍රම අතරින් එකක් තමයි අභ්‍යන්තර ඵලදා අනුපාතිකය හොයන හැටි නේද? අභ්‍යන්තර ඵලදානුපාතිකයේ නිර්වචනය මම එදා කිව්වා. ඊට කලින් මම අර එක්සෑම් වල ආපු ගණන් වල උත්තර දුන්නා නේද? ඒවා හැදුවද? හදා ගන්න පුළුවන් මම කියපු ගණන් ටික. මම හිතනවා හදන්න නැති කියලා අමාරු නැහැ නේද? හැදුවද ඒ ගණන් ටික? පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ මම කියන ගණන් හදන්න. නැත්නම් එක්සෑම් එකට ගිහිල්ලා හදන්න ගියාම බැරි වෙන්න පුළුවන් නේද? පේන ඇති මේ පාඩම හරිම ලේසි. හැමදාම වගේ ලකුණු 20ට වඩා ඇවිල්ලා තියෙනවා මේ පාඩමෙන්. ඒ නිසා මේ පාඩම චුට්ටක් මහන්සි වෙන්න. හරි කමන්නේ මේ සතිය හැදුවේ නැත්තම් දැන් අද හවසත් වෙලා තියෙනවා. හෙට උදේත් තියෙනවා නේද? හෙට හවස වෙන්න කලින් හදන්න බලන්න. මොනවා හරි ප්‍රශ්න දිනන අපි කතා කරමු පන්තියේ හදාගන්න බැරි නම්. හරි අපි එහෙනම් බලමු IRR නැත්තම් අභ්‍යන්තර ඵලදා අනුපාතිකය කියන්නේ මොකක්ද කියලා. ඒතර අභ්‍යන්තර ප්‍රසන්ටේෂන් එක පේනවද හැමෝටම? ප්‍රසන්ටේෂන් එක පේනවද? පේනවද ප්‍රසන්ටේෂන් එක? පේනවද නැද්ද? ප්‍රසන්ටේෂන් එක පේනවද? ප්‍රසන්ටේෂන් එක පේනවා නේද? පේනවා සර්. හරි ඕකේ. කතා ගන්න බය වෙන්න එපා. ප්‍රශ්න හොත් කමන්නේ නේද? මොන පේන්නේ නැහැ උත්තර දෙන්න පුළුවන් එකක් නේද? හරි කමන්නේ. අභ්‍යන්තර ඵලදානුපාතිකය කියලා කිව්වේ
NPV අගය බිඳුවක් වෙනකොට තියෙන වට්ටම් අනුපාතික. එහෙම නැත්නම් වෙනත් විදිහකින් කිව්වොත් ව්‍යාපෘතියක අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය එහි ආරම්භක පිරිවැයට සමාන වුණොත් අන්න ඒ වෙලාවේ භාවිතා කරපු වට්ටම් අනුපාතිකයට තමයි අභ්‍යන්තර ඵලදා අනුපාතිකය කියලා කියන්නේ. අපි බැලුවොත් අපි ආපහු white board එකට ගිහිල්ලා එකක් ගමු. හරි. අපි හිතමු ආරම්භක පිරිවැය තියෙනවා 100ක්. මේක මුදල් ප්‍රවාහයන් තියෙනවා පළවෙනි අවුරුද්දේ 10ක් 60ක් 200ක් හැටියට. ඒතර මේක කිසියම් වට්ටම් අනුපාතිකයෙන් වට්ටම් කරනවා. මේකත් කිසියම් වට්ටම් මෙතන R කියලා අපි භාවිතා කරන්න අපි දන්නවා බරතබු ප්‍රාග්ධන පිරිවැය කියලා නේද? ඒතර මේ R කියලා කියන්නේ බරතබු ප්‍රාග්ධන පිරිවැය. මෙහෙම වට්ටම් කරාට පස්සේ මෙන්න මේ වට්ටම් කරපු ඔක්කොගේම එකතුව අපි හිතමු 100යි කියලා. එතන මෙතනත් 100යි. එතන සාමාන්‍ය ආරම්භක ඍණ මුදල් ප්‍රවාහයක් නේ තියෙන්නේ නේද? එහෙනම් මේ දෙක එකතු වුණාම උත්තරේ බිඳුවක් වුණා නේද? එහෙනම් මෙතන NPV වගේ බිඳුවයි. ඇයි NPV වගේ බිඳුවක් වුණේ? අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය සමාන වුණා ආරම්භක පිරිවැයට. ආරම්භක පිරිවැය 100යි අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය 100යි. එහෙනම් මේ දෙක එකතු කරනවා NPV කියන්නේ මේ දෙක එකතු කරන්න ඕනේ. එතකොට NPV වගේ 100යි. මෙන්න මේ වෙලාවේදී මේ භාවිතා කරන මේ R වල අගය R නෙමෙයි ඇත්තටම භාවිතා කරන weighted average cost of capital අගය තමයි අපි IRR කියලා කියන්නේ. පැහැදිලිද දැන්? IRR කියන එකේ තේරුම දන්නවද දැන්? හැමෝම දැනගන්න ඕනේ. ලේසි නේද? එහෙනම් මොකක්ද IRR කියලා කියන්නේ? කිසියම් ව්‍යාපෘතියක අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය එහි ආරම්භක පිරිවැයට සමාන වුණොත්. ඒ කියන්නේ NPV වගේ වෙලාවෙදී බිඳුවක් වෙනවා නේද? ඒ වෙලාවේ භාවිතා කරපු බරතබු ප්‍රාග්ධන පිරිවැයට තමයි මේ IRR කියලා කියන්නේ. නැත්නම් අභ්‍යන්තර ඵලදා අනුපාතිකය කියලා කියන්නේ. මම හිතනවා හැමෝටම තේරුණා කියලා මොකද්ද මේ IRR කියන්නේ කියලා. IRR ගත්තොත් එක්සෑම් එකේ මෑතකදී එක්සෑම් එකේ මේකෙන් ගණන් හදන්න ඇවිල්ලා තියෙනවා. අපි හින්දා ගණන් හදන්න බලමු. අපි බලමු එක්සෑම් එකේ ආපු ගණන්ක්ම ගමු නේද? ලේසියි එතකොට. එක්සෑම් පේපර්ස් වලට ගියොත් අපි මේ ගාන බලමුකෝ. මේ ගාන පොඩ්ඩක් කියවන්න. මේ ගාන ඇවිල්ලා 2019 මාර්තු 4 වෙනි ගාන. මම හිතන්නේ හැමෝගම මේ පේපර්ස් තියනවා නේද? මේ පේපර්ස් තියනවද හැමෝම ගන්න? තියනවද නැද්ද? තියෙනවා සර්. ඔව්. එහෙමනම් ඉස්සෙල්ලාම බලන්න මේකේ මුදල් ප්‍රවාහය හොයාගන්න නේද? අපි දන්නවා ඉස්සෙල්ලාම බලන්න ඕනේ ගාණක් දුන්නාම අපිට දෙලා තියෙන්නේ මුදල් ප්‍රවාහයද ලාභයද කියලා නේද? ලාභය දීලා තියෙනවා නම් අපි දන්නවා මුදල් ප්‍රවාහය බවට හරව ගන්න. කොහොමද මුදල් ප්‍රවාහය බවට හරවගන්නේ? මුදල් මේ නොවන දෙයක් අඩු කරලා තියෙනවා නම් අපව එකතු කරන්න ඕනේ. මුදල් මේ නොවන දෙයක් එකතු කරලා තියෙනවා එක අඩු කරන්න ඕනේ. එතකොට අපිට එනවා මුදල් ප්‍රවාහය. එහෙමනම් අපි දැන් හැමෝම දන්න නිසා පාරන බලන්න මුදල් ප්‍රවාහය. විනාඩි 2ක් විතර දෙන්න හොයන්න බලන්න. දැන් හැමෝටම පුළුවන් වෙනවා මේව කරන්න නේද? අපි ඉගෙන ගත්තා. මේ 2019 මාර්තු 4 වෙනි ගාන. මෑතකදී ආපු එක්සෑම් පේපර් එක නේද? තර IRR හදන්න ක්‍රම කීපයක් තියෙනවා. අපි බලමු මේ ගානත් එක්ක මේ ටික කතා කරමු. මුදල් ප්‍රවාහය ඉස්සෙල්ලා ගන්න බලන්න. තර මේකේ දීලා තියෙන දේවල් වලින් මුදල් මේ නොවන දෙයක් තියෙන්නේ මොනවද? දැන් ලාභය දීලා තියෙන්නේ නේද? අපි මේක මුදල් ප්‍රවාහය බවට හරව ගන්න ඕනේ. මුදල් මේ නොවන දෙයකට තියෙන්නේ මොකක්ද? මොකක්ද? මොකක්ද මුදල් මේ නොවන දෙයකට තියෙන්නේ? ෂය.
ෂේ එහෙනම් අපි මොකද කරන්නේ මේකේ ආපහු ෂේ ආපහු එකතු කරන්න ඕනේ මේකේ ගත්තොත් සුන්බුණගයක් නැහැ කියලා කියන දේ තවත් ගන්න ලේසි නේද මිලියන 1000ක ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමට අපේක්ෂා කර ඇත සමාගමේ වත්කම් සඳහා ෂේ කිරීම ප්‍රතිපත්තිය එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය තුළ මුළු වගේ සරල මාර්ග ක්‍රමයට යටතේ ෂේ කිරීමයි සමාගමේ මූර්ත ප්‍රාග්ධන පිරිවැය අනුපාතය 5%යි කියලා කියනවා එහෙමනම් ඒ වගේම හිතන ඉදිරි වසර 4 තුල වාර්ෂික උද්දමනය පස්සේ බලමුකෝ. එහෙනම් මේක අවුරුදු 4ක් සඳහා 1000ක් වෙන වාර්ෂික ශේ කීයද? හරිම ලේසියෙන් මොකද කරන්න ඕනේ? වාර්ෂික ශේ කීයද? 250. 250 නේද? 1000 බෙදන්න ඕනේ 250. එහෙනම් අපි මුදල් ප්‍රවාහයන් ටික ලියාගමු ඉස්සෙල්ලාම. ඒක අපේ පළවෙනි පියවර නේද? ආරම්භයේ බිඳුවයි අවුරුදු 4ක් තියෙනවා. ඉස්සෙල්ලාම බලමු ලාභය දීලා තියෙනවා මේකේ ෂෙයාර් වීමවලට පෙර ලාභය දීලා තියෙනවා ෂෙයාර් වීමට පෙර දීලා තිබ්බේ නේද බලමු අපෝ ෂෙයාර් වීමවලට පසු ලාභය තියෙනවා ඒ නිසා තමයි මේක අපව එකතු කරන්නේ ලාභය දීලා තියෙනවා 250යි 200යි. ඒතර ගාන මිලියන වලින් දීලා තියෙනවා නම් මිලියන වලින්ම හදන්න 250යි 100. මේකට අපි එකතු කරන්න ඕනේ ෂෙයාර් අවුරුද්දට ෂෙයාර් 250යි 250 අපිට දන්නවන්නේ නේද මම 1000 බෙදීම 4 නේද? සරල මාර්ග ෂෙයාර් ක්‍රමය කියන්නේ ඵලදායී ජීවිත කාලය පුරා සමානව බෙදා හරින්න ඕනේ. ඒතර මේ ටික එකතු කරාම අපිට නම් මුදල් ප්‍රවාහය 500යි 450යි 400යි 350යි විතර ආරම්භක පිරිවැය ඇවිල්ලා 1000 නේද මේක තමයි අපේ මුදල් ප්‍රවාහයන් ටික මේ ව්‍යාපාරේ තමයි cash flows දැන් පළවෙනි පියවර හරි ඊළඟට අහන මේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මේකේ මම ගෙදරදී ආපසු ගෙවීම් කාලය හොයන්න කියලා කිව්වා නේද එහෙම නේද මම කිව්වා නේද හදන්න කියලා accounting rate of return එක ආපසු ගෙවීම් කාලය හදන්න කිව්වා නේද කිව්වද නැද්ද කිව්වා නේද එහෙනම් හදලා බලන්න මේකේ එතකොට මට කියන්න බලන්න මේක accounting rate of return ඔය කට්ටිය හරියට හදුවොත් 35ක් ඒ උත්තරේ එනවාද කියලා බලන්න ඒක දැන් මම හදන්නේ දෙවෙනි ප්‍රශ්නය අහනවා පිළිගෙවුම් කාලය නැත්නම් පිළිගෙවුම් කාලය කියන්නේ ආපසු ගෙවීම් කාලය එතකොට අපි මෙතන වට්ටම් කළ පිළිගෙවුම් කාලය හදන්න ඕනේද ගොඩක් අය වරද්ද ගන්න තැන ප්‍රශ්න කියවන්නේ හරියට මෙතන වට්ටම් කළ පිළිගෙවුම් කාලය හදන්න ඕනේ කඩට කියන්න පුළුවන් මේ දීලා තියෙන තොරතුරු වලින් එහෙම අවශ්‍යතාවයක් තියෙනවද නැහැ අවශ්‍ය නැහැ නේද එහෙම කිව්වොත් විතර අපි වට්ටම් කළ පිළිගෙවුම් කාලය හදන්න ඕනේ නැත්නම් පිළිගෙවුම් කාලය කියලා නිකන් කිව්වොත් මේක වට්ටම් කරන්න ඕනේ නැහැ මේ මුදල් ප්‍රවාහයෙන් ඒ විදිහටම භාවිතා කරලා පිළිගෙවුම් කාලය හදන්න පුළුවන්. ඒතර පිළිගෙවුම් කාලය හරියට හදුවොත් එන්න ඕනේ මාස 2යි අවුරුදු 2යි මාස 1කමාරක් එන්න ඕනේ. බලන්න මේ උත්තරේ එනවද කියලා. අවුරුදු 2යි මාස 1කමාරක් එන්න ඕනේ හරියට හදුවොත්. හරි ඊළඟට තියෙනවා NPV මේ ගානේ පොඩි වෙනසක් තියෙනවා. මතක තියාගන්න ඕනම ගානක අපි වට්ටම් කරද්දී භාවිතා කරන්න ඕනේ නාමික ප්‍රාග්ධන පිරිවැය. මතක තියාගන්න නාමික ප්‍රාග්ධන පිරිවැය. අපි මේ නාමික මූර්ත කියන ඒවා ඉගෙන ගත්ත නේද සාර්වාර්ථික විද්‍යාවේදී. මූර්ත දල ජාතික නිෂ්පාදනය, නාමික දල ජාතික නිෂ්පාදනය. ඒ වගේ දේවල් ඉගෙන ගත්ත නේද? දැන් හැමෝම සාර්වාර්ථික විද්‍යාව මේ දවස්වලත් ඉගෙන ගන්න ඇති නේද? ඩිප්ලෝමා ස්ටේජ් එකේ හරි සර්ටිෆිකේට් ලෙවල් එකේ හරි සාර්වාර්ථික විද්‍යාව තියෙනව නේද? එහෙමනම් කොහොමද මූර්ත එකක් නාමික බවට හරවන්නේ? හැමෝම දන්නවා නේද? හරිම සරලයි. සාර්වාර්ථික විද්‍යාව ඉගෙන ගත්ත මේ හැම දෙයක් නේද? මතකද? හරි කවන්න මේක තමයි සමීකරණය. එක දන weighted average cost of capital nominal කියන්නේ නාමික සමානයි එක දන weighted average cost of capital real කියන්නේ මූර්ත වැඩි කිරීම එක දන inflation rate එක.
මේක තමයි සමීකරණය. මේකට නම් අගයන් ආදර්ශ කරලා බලමු නේද? හොඳට මතක තියාගන්න අපි වට්ටම් කරද්දී භාවිතා කරන්න ඕනේ හැමතිස්සෙම නාමික ප්‍රාග්ධන පිරිවැය. මූර්ත ප්‍රාග්ධන පිරිවැය නෙවෙයි. පොඩ්ඩක් එක්සෑම් එක කට්ටියට එතන පොඩ්ඩක් පැටලුණා ඒ අවුරුද්දේ. මොකද මතක තියාගන්න මොකද පැටලෙන විදිහකුත් නැහැ. මොකද ගානේ පැහැදිලිව කියනවා නාමික ප්‍රාග්ධන පිරිවැය භාවිතා කරන්න කියලා නේද? ඒක දැනගන්න ඕනේ රියල් එකක් නාමික බවට හරවන්න. මොකද ඒවා අපි ඉගෙනගෙන තියෙනවා සාර්වාර්ථික විද්‍යාව. මම දන්න තරමින් හැමෝම දැන් සාර්වාර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙන්නේ නේද? මට වඩා සාර්වාර්ථික විද්‍යාව හැමෝම දැනගන්න ඕනේ දැන් නේද? එහෙනම් රියල් එක තියෙනවා 0.05ක් වැඩි කිරීම එක ධන ඉන්ෆ්ලේෂන් රේට් එක තියෙනවා 0.6667 නේද? 0.0667 මනම් සුළු කරාම කීයද? කියන්නේ 1.05 වැඩි කරන්න ඕනේ 1.0667 වැඩි කිරීම 1.0667 උත්තර එනවා 1.11ක්. तर මේ කියන්නේ එක ධන weighted average cost of capital nominal සමානයි මේ ගන්න. එහෙනම් අපිට මේ එක අයින් කරන්න පුළුවන් මේ පැත්තට ගෙනල්ලා weighted average cost of capital nominal සමානයි 1.12කින් අඩු කිරීම එක උත්තර එනවා 0.12. ඒ කියන්නේ 100ට 12. දැන් ආගත්තා. නාමික ප්‍රාග්ධන පිරිවැය. හදපෙට තේරෙනවද හැමෝටම? මොනවද ප්‍රශ්න තියෙනවද? හොඳට මතක තියාගන්න අපි එක්සෑම් එකේදී භාවිතා කරන්න ඕනේ නාමික ප්‍රාග්ධන පිරිවැය. මම හිතන්නේ වර්තමානයේ වෙනකොට පේපර්ස් වල සමීකරණ දෙනවා. මම හිතන්නේ මේ සමීකරණ පේපර් එකේ දීලා තිබ්බා. මම මතක නැහැ. මම ගාව තියෙන පේපර් එකේ සමීකරණ නෑ. නමුත් වර්තමානයේ වෙනකොට පේපර්ස් වල සමීකරණ දෙනවා. මේ සමීකරණ මම හිතන්නේ දීලා තිබ්බා. ඒ නිසා ගාන අමාරු වෙන්නේ විදිහක් කොහෙත්ම නැහැ නේද? දැන් පැහැදිලි ඇති. හොඳට මතක තියාගන්න ඕන දේ තමයි අපි හැමතිස්සෙම භාවිතා කරන්න ඕනේ නාමික ප්‍රාග්ධන පිරිවැය වට්ටම් කරනකොට. ඒකට හේතුව තමයි මේ මුදල් ප්‍රවාහයන් තියෙන්නේ නාමික නිසා. මේ නාමික මුදල් ප්‍රවාහයන් මේවට උද්දමනයෙන් ගලපලා නැහැ. ඒතර නාමික මුදල් ප්‍රවාහයන් තියෙන නිසා අපි වට්ටම් කරන්න ඕනේ නාමික ප්‍රාග්ධන පිරිවැය. බැරි වෙලාවත් මූර්ත මුදල් ප්‍රවාහයන් දීලා තියෙනවා නම් ඒ වෙලාවේ භාවිතා කරන්න ඕනේ මූර්ත ප්‍රාග්ධන පිරිවැය. නිසා සාමාන්‍යයෙන් ගානක දෙන්නේ නාමික මුදල් ප්‍රවාහයන්. ඒ නිසා අපි භාවිතා කරන්න ඕනේ නාමික ප්‍රාග්ධන පිරිවැය. ඒතර නාමික ප්‍රාග්ධන පිරිවැය හොයන්නේ එක ධන මූර්ත ප්‍රාග්ධන පිරිවැය වැඩි කරන්න ඕනේ එක ධන උද්දමන අනුපාතික. මේ විදිහට අපිට හොයාගන්න පුළුවන් මේ විදිහට නාමික ප්‍රාග්ධන පිරිවැය. හරි. දැන් අපි දන්නවා නාමික ප්‍රාග්ධන පිරිවැය නේද? පුළුවන් හැමෝටම නේද? මම නම් මේක ඩිලීට් කරන්නම්. මොනවාරි ප්‍රශ්න තියෙනවද? නෑ නේද? ඩිලීට් කරන්නම්. දැන් ආගත්තා නාමික ප්‍රාග්ධන පිරිවැය 112යි කියලා. දැන් මොකද ගන්න තියෙන්නේ? මේ මුදල් ප්‍රවාහයන් ටික දැන් අපි වට්ටම් කරන්න ඕන. අපි ඉස්සලාම බලමු. ඒ කියන්නේ ඉස්සලාම NPV හොයන්න නේද? මම මොකද කරන්න ඕනේ? මේ හැම මුදල් ප්‍රවාහයක්ම එක ධන 0.12 පළවෙනි බලය, මේක එක ධන 0.12 දෙවෙනි බලය, මේක එක ධන 0.12 තුන්වෙනි බලය, මේක එක ධන 0.12 හතරවෙනි බලය. වට්ටම් කරන්න බලන්න. හැමෝම දන්නවනේ වට්ටම් කරන්නේ නේද? වර්තමානයේ හොයන්න බලන්න මේ හැම මුදල් ප්‍රවාහයක්. IRR හදද්දි ඉස්සෙල්ලාම අපි NPV හොයාගෙන ඉන්න ඕනේ. ඒතකොට ලේසි හදන්න. විනාඩි දෙකක් දෙන්න හදලා බලනවා තනියෙන් නේද? පුළුවන් දැන් හැමෝටම හදන්න නේද?
මේක වට්ටම් කරා වෙනවා අපිට 446.43යි වට්ටම් කරා වෙනවා 358.74යි මේ උත්තර වැරදි නම් කියන්න තේරෙනවා 284.71ක් මේ උත්තර වැරදි නම් කියන්න 1.1 4වෙනි බලය තේරෙනවා 222.43 10ම තමයි නේද නම් මේ ටිකේ ඔක්කොගේම එකතුව කීයක් වෙනවද ඒ තමයි අපේ NPV කියලා කියන්නේ නේද තේරෙනවා NPV වලගේ වෙනවා NPV සමානයි රුපියල් මිලියන 312.31 මේහා ආසන්න උත්තරයක් ආවද හැමෝටම මේහා ආසන්න උත්තරයක් ආවද ඔව් සර් හරි ආසන්න අගයක් කියන්නේ මොකද අපි දශම ස්ථාන එහෙ මෙහෙ වෙන නිසා ඒක ප්‍රශ්නයක් නෑ මේහා ආසන්න උත්තරයක් එන්න ඕනේ හැමෝටම කෙනෙක් අහනවා 2018 සැප්තැම්බර් 4 ක්වෙස්චන් එකේ ආන්සර් දෙන්න පුළුවන් 2018 සැප්තැම්බර් නේද දැක්කේ දස් 18 සැප්තැම්බර් 4 වෙනි ගාන තියන්න එක අපි පන්තිය හදමු පොඩ අන්තිමට රිවිෂන් ක්ලාස් එක අන්තිමට අපි පොඩි රිවිෂන් එකක් කරනවා එතකොට හදමු මේ ගාන පොඩ්ඩක් වෙනස් මේ බදු තියෙන නිසා ඒකෙන්ත දැනට පොඩ්ඩක් වගේ තියන්න අපි මම උත්තරේ කියන්නම් ඕනනම් උත්තරේ වෙන්න ඕනේ NPV වගේ 788.76ක් ඒ වගේම වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය වෙන්න ඕනේ අවුරුදු 1යි මාස 3.9ක්. අපි මේ ගාන බෑ 500 පස්සේ හදමු. දැන්ට ඔක පොඩ්ඩක් තියන්න. එහෙමනම් අපි ඊළඟ පියවරට යමු. ඊළඟට අපිට තියෙනවා IRR හොයන්න නේද? අපි දැන් ගානේ 4 වෙනි කොටසෙන් අහන්නේ 4 වෙනි කොටසෙන් අහන්නේ ප්‍රශ්නේ ආයෝජන ව්‍යාපෘතියේ අභ්‍යන්තර ඵලද අනුපාතිකයේ ගණනය කර
ව්‍යාපෘති ඇගීම ක්‍රමවේදයක් ලෙස IRRහි පවතින සීමාවන් දෙකක් සඳහන් කරයි. නව වට්ටම් සාධකයේ විස්තර ලෙස භාවිතා කරයි. හරි. IRR ගානක් හදද්දී අපි අනිවාර්යයෙන්ම ඉස්සලාම එක වට්ටම් අනුපාතිකයක් යටතේ NPV අගයක් හොයාගන්න ඕනේ. අපි මොකද කරේ? අපි 112 යටතේ හොයාගත්තා NPV අගය 312.31 කියලා. ඒ වගේ අපි තව වට්ටම් අනුපාතිකයක් යටතේ NPV හොයන්න ඕනේ. මේක ලේසි අපිට ධන NPV අගයක් සහ ඍණ NPV අගයක් වෙනවා නම් මේ NPV අගය අඩු කරන්න ඕනේ නම් වට්ටම් සාධකයට අපි මොකද කරන්න ඕනේ? කාටට කියන්න පුළුවන්. අපිට මේ 312 අපිට ඕනේ ඍණ 312ක් කරගන්න ඕනේ කියලා. එහෙමනම් වට්ටම් අනුපාතිකය මොකද කරන්න ඕනේ? වැඩි කරන්න ඕනේ. වැඩි කරන්න ඕනේ. අපි ඉගෙන ගත්තා පළවෙනි දවසේ හෝ දෙවෙනි දවසේ මූල්‍ය කළමනාකරණයේ තියෙන වැදගත් සම්බන්ධතාවය. මොකද්ද මේ වැදගත් සම්බන්ධතාවය? පොලි අනුපාතිකයි වටිනාකමුයි අතර තියෙන්නේ ඍණ සම්බන්ධතාවයක් කියන එක. පොලි අනුපාතික ඉහළ යනකොට වටිනාකම් පහළ යනවා. වගේම පොලි අනුපාතික පහළ යනකොට වටිනාකම් ඉහළ යනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? වටිනාකම් පහළ දාන්න ඕන නම් පොලි අනුපාතික අපි ඉහළ දාන්න ඕනේ. අපි මේකේ 120 දුන්නට අපි මේක 100ට බලමු. මොකද ඍණ එකක් ආවත් අපිට ගාන හදන්න ලේසි. ඔයාලට කැමති එකක් භාවිතා කරන්න පුළුවන්. අපි මෙතනදී අපි 130 භාවිතා කරමු. 130 යටතේ අපි බලමු NPV වලගේ. හොයන්න බලන්න. දැන් අපි බාර තැබූ ප්‍රාග්ධන පිළිවෙල 130ක් වුණොත් NPV වලගේ හොයන්න බලන්න. මොකද IRR හොයද්දී වට්ටම් අනුපාතික දෙකක් යටතේ NPV අගයන් දෙකක් හොයාගන්න ඕනේ. ඒ නිසා අපි දෙකක් හොයාගත්තා 112 යටතේ 312.31 කියලා හොයාගත්තා. දැන් එහෙමනම් 130ක් වුණොත් මේක කීයද කියලා බලන්න. වට්ටම් අනුපාතිකයේ 130ක් වුණොත් මට ලේසි මතල දාන්න විතරයි තියෙන්නේ. ඔයගොල්ලෝ එහෙම කරන්න එපා. හදලා බලන්න 130ක් වුණොත් කීයද කියලා. මේක 130යි. නම් දැන් බලන්න උත්තරේ කීයද කියලා. IRR හදන්න චුට්ටක් වෙලා යනවා නේද? NPV දෙකක් අපි හොයාගන්න ඕනේ. කියනවා බාර තැබූ ප්‍රාග්ධන පිළිවෙල අනුපාතිකයන් දෙකක් යටතේ NPV වගයන් දෙකක් හොයාගන්න ඕනේ අපිට මේ වැඩේ කරන්න. ඒතර මෙහෙම හොයද්දී එකක් ධන NPV වගයක් සහ එකක් ඍණ NPV වගයක් වුණොත් අපිට ගාන හදන්න ලේසි. ඒ නිසා තමයි පොඩ්ඩක් වැඩිපුර වැඩි අගයක් සහිත බාර තැබූ ප්‍රාග්ධන පිළිවෙලක් භාවිතා කරේ. ඒකට අනිවාර්යයෙන්ම උත්තරේ ඍණ වෙන්න ඕන නිසා. පැහැදිලි නේද? කාටද තේරුම් නැත්තම් කියන්න. පොඩි දෙයක් කරේ තව වට්ටම් අනුපාතිකයක් යටතේ NPV හදන්න යන්නේ. 500 බෙදීම 1.3 එතන එනවා 300 දැන් එනවා 384.62 366.27ක් එකසිය 82.07ක් එකසිය 22.54 එන මේ ටික ඔක්කොම එකතු කරන්න ඕනේ දැන් ආපහු අපිට උත්තරේ නවා ඍණ 44.1 මේ උත්තරය ආවද අනිත් හැමෝටම එයාගේ උත්තරයක් ආවද හරි
44 ඇවිල්ලා තියෙනවා. කවන්නේ දශම ස්ථාන වලින් එහෙම වුණාට එහෙනම් හරියට හැදුවොත් එන්න ඕනේ 44.41ක් ඔය ආසන්නකයක්. ඒක හදපු තේරුම් නැති කවුරු හරි ඉන්නවා නම් කියන්න. මොකද හේතුව තමයි IRR ගණන් අන්තිම පේපර්ස් වල ඇවිල්ලා තිබ්බ. ඊට කලින් අවුරුදු වල එක්සෑම් වල ඇවිල්ලා තිබ්බේ නැහැ. හරි. දැන් අපි හොයාගත්තා මේක. ඉවරයි නේද හැමෝම? ඉවර නැත්තම් කියන්න. පුළුවන් තරම් හිමීට කරන්න මේ පාඩම ඉතාම වැදගත් නිසා. උත්තරය ආව අපිට ඍණ 44.1. දැන් කාට හරි කියන්න පුළුවන්ද NPU IRR වල නිර්වචනය මොකක්ද? මොකද IRR වල නිර්වචනය? NPV බිඳුවක් වෙන වට්ටම් අනුපාතය. ඔව් එහෙමනම් එතන බිඳුවක් වෙනකොට මෙන්න මේ මෙතන එන්න ඕන අගයට තමයි අපි මේ IRR කියලා කියන්නේ නේද? එහෙම නේද? හරි එහෙනම් බලමු IRR හොයන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා කියලා කිව්වනේ. පළවෙනි ක්‍රමය තමයි ප්‍රස්ථාර ක්‍රම. ප්‍රස්ථාරයක් හඳොත් මේ පැත්තට අපි ගන්නවා බරතබු ප්‍රාග්ධන පිරිවැයන්, මේ පැත්තට අපි ගන්නවා NPV අගය. එතකොට අපිට පේනවා මේක 112ක් වෙනකොට අපිට උත්තරය ආවා මේ හරියට මාක් කරමු. මේ හරියට ස්කේල් එක නඳින්න ඕනේ. උත්තරේ හරියටම ගන්න ඕන නම් 312.31යි. ඊළඟට 130ක් වෙනකොට අපිට ආ උත්තරේ මේ හරියට මාක් කරමුනේ. 44.1. එතන මේ දෙකේ ආකල අපිට රේඛාවක් අඳින්න පුළුවන්. රේඛාව ඇඳලා පස්සේ මෙන්න මේ මෙතන අගේ මෙතනදී NPV වලගේ කීයද? මම මේ නිල් පාර තිතක් තිබ්බේ. එතන NPV වලගේ කීයද? ප්‍රස්ථාරය මම ඉගෙන තියෙනවා මම මේ වගේ කෙලින් ඉරක් වෙන්න ඕනේ. මම වගේ ඇදේට අදින්න එපා. කෙලින් ඉරක් ඇඳොත් මෙන්න මේ බරතබුව ප්‍රාග්ධන පිරිවැය රේඛාව කැපෙන තැනක් තියෙනවානේ. එතන NPV වලගේ කීයද? එතන NPV වලගේ කීයද? කීයද එතන? මේ වලිව බිඳුවයි නේද? මෙතන NPV වලගේ බිඳුවයි. එහෙනම් මේ මෙන්න මෙතන එන අගයට තමයි IRR කියලා කියන්නේ. නමුත් මේක එක්සෑම් එකේ කරන්න පුළුවන්. එක්සෑම් එකේ කරන්න පුළුවන්. පුළුවන් බෑ. එක්සෑම් එකේ මේ විදිහට උත්තරේ හොයන්න පුළුවන්ද? පුළුවන් වේද? අපිට තියෙන ප්‍රශ්න ප්‍රස්ථාර කොලයක් හම්බෙන්නේ නැහැ නේද? ප්‍රස්ථාර කොලයක් හම්බෙනවා නම් හරියට මේ ලක්ෂයක් හරියට ඇඳලා හරි ස්කේල් එකට ඇඳොත් මේ විදිහට IRR හොයාගන්න පුළුවන්. ඒතර මේක තමයි පළවෙනි ක්‍රමය ප්‍රස්ථාර ක්‍රමය. IRR වෙන ක්‍රම තුනක් තියෙනවා කියන්නේ. පළවෙනි ක්‍රමය තමයි ප්‍රස්ථාර ක්‍රමය. ප්‍රස්ථාර ක්‍රමයට හදනවනේ අනිවාර්යයෙන්ම ධන NPV වගයක් සහ ඍණ NPV වගයක් තියෙන දෙකක් ඕනේ. වට්ටම් අනුපාතික දෙකක් යටතේ. ඒතර ඒක මාක් කරලා මේ රේඛාව අදිද්දී මෙන්න මේ කැපෙන තැන තියෙන අගයට තමයි IRR කියලා කියන්නේ. මෙතන කීයක් හරි ඇති නේද? ඒකට තමයි IRR කියලා කියන්නේ. ඊළඟ තමයි අත්හදා බැලීම් ක්‍රමය. මොකක්ද අත්හදා බැලීම් ක්‍රමය කියලා කියන්නේ? අපිට පුළුවන් මේ එක එක අගයන් ආදේශ කරන්න. දැන් 30ක් වුණාම නෙගටිව් වුණානේ. එhmenan පොඩ්ඩක් අඩු කරලා බලන්න. 128 ආදේශ කරලා බලන්න. 128 ආදේශ කළාම සමහර විට මේක බිඳුවක් වෙන්න පුළුවන් නේද? එහෙම බිඳුවක් වුණොත් අන්න ඒ අගයට තමයි IRR කියලා කියන්නේ. ඒතර ඒකත් එක්සෑම් එකේ කරන්න පුළුවන්. ඒකත් එක්සෑම් එකේ කරන්න පුළුවන්. පුළුවන්ද බෑද? බෑ නේද? මොකද සෑහෙන වෙලාවක් යනවා එක එක ගැන ආදේශ කර කර බලන්න ගියාම. ඒතර දෙවෙනි ක්‍රමය තමයි එහෙමනම් අත්හදා බැලීම් ක්‍රමය. අත්හදා බැලීම් ක්‍රමය. ඒක අපි කියනවා trial and error method කියලා ඉංග්‍රීසියෙන් නේද? trial and error method කියලා කියන අත්හදා බැලීම් ක්‍රමය කියලා කියන්නේ එක එක ගැන ආදේශ කර කර බලනවා අපි මේක බිඳුවක් වෙනවද කියලා. අපි දන්නවා 30ට නෙගටිව් අගයක් ආවා කියන්නේ මේක චුට්ටක් ධන කරන්න ඕන නිසා අපි එන 29 දාලා බලනවා. ඒතර 29 දාලා බලද්දී බිඳුව වුණොත් හොඳයි. උන් නැත්තම් ආය වෙනත් අගයක් ආදේශ කරලා බලන්න ඕනේ. ඒතර ඒක සැරේ සැරේ කීප වතාවක් ගන්න හදා දින්න වෙනවා. ඒකත් එක්සෑම් එකේ කරන්න බෑ. තුන්වෙනි එක තමයි ඕනනම් ඔකට්ටිගේ සයින්ටිෆික් කැල්කියුලේටර් වල IRR කියලා බටන් එකක් තියෙනවා. මම ගාව නැහැ ඒක මම අහන්නේ. තියෙනවද? ඔකට්ටිගේ සයින්ටිෆික් කැල්කියුලේටර්ස් නේ තියෙන්නේ ගොඩක් අය ගාව.
ඒකේ IRR කියලා බටන් එකක් තියෙනවා. නෑ සර් එහෙම බටන් එක. එහෙම නැත්නම් ඕනනම් ෆයිනෑන්ෂල් කැල්කියුලේටර් එක භාවිතා කරන්න පුළුවන්. ෆයිනෑන්ෂල් කැල්කියුලේටර් එකකින් මේක හොයන්න පුළුවන්. තමයි තුන්වෙනි ක්‍රමය. නමුත් එක්සෑම් එකට මේකට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි එක්සෑම් එකට ක්‍රමයට තමයි ලකුණු හම්බෙන්නේ. නිසා දැන් මේ ක්‍රම තුනම අපිට දැන් භාවිතා කරන්න බෑ. නේද? ඊළඟට පුළුවන් අපිට ඊළඟ ක්‍රමය තමයි අවබෝධයෙන් හදන්න පුළුවන්. බලමු මොකක්ද මේ අවබෝධයෙන් කියන්නේ. හතරවෙනි ක්‍රමය. අවබෝධයෙන් හදන්න පුළුවන්. අපිට පේනවා ඇති ඔයාට වට්ටම් අනුපාතික අපි මොකද කරේ 108කින් වැඩි කරා නේද? 108කින් වැඩි කරද්දී NPV අගේ කොච්චරකින් වෙනස් වුණාද කියන බලන්න. අපි වට්ටම් අනුපාතිකයේ 108කින් වෙනස් 108ක් නෙමෙයි ඇත්තටම නේද? 12යි 8යි 118ක් නේද? 118කින් වෙනස් කරද්දී NPV අගේ කොච්චරකින් වෙනස් වුණාද? කොච්චරකින් වෙනස් වුණාද? NPV අගේ කොච්චරකින් වෙනස් වුණාද? 268.21. වෙනස බැලුවාම ඍණ වෙලා අපහු එකතු වෙන්න ඕනේ නේද? නේද? එහෙම නේද? 312ක් තිබ්බ එක 44.1කින් ඉන්න මොකද බිඳුවත් පාස් කරන් ගිහලානේ. එහෙනම් 44.1 එකතු වෙන්නයි ඕනේ. එතකොට 312.31ට මොකද වෙනසනේ බලන්නේ. කොච්චරකින් වෙනස් වුණා? 312ක් තිබ්බ එක 44ක් වුණා. එහෙනම් බිඳුව වෙන්න 312කින් වෙනස් වුණා. ආය 44ක් දක්වා නෙගටිව් වෙන තව 44කින් වෙනස් වෙන්න ඕනේ. එහෙනම් මේ දෙක එකතු කරන්නයි ඕනේ. ඒක පැහැදිලි නෑ එකතු කරන්න කියලා වෙනස නිසා. එහෙනම් මේක වෙනස් වුණා 356.41කින් නේද? ඒතර වට්ටම් අනුපාතිකයේ 118කින් වෙනස් කරද්දී අපේ NPV වගේ වෙනස් වුණා 356.41කින්. මේ ටික පොඩ්ඩක් මකන්නම්. සමහර එක්සෑම් එකේ අහන්න පුළුවන් මේ IRR හදන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. ඒතර ක්‍රම මොනවද කියලා ඇහුවොත් ප්‍රධාන වශයෙන් ක්‍රම අර කැල්කියුලේටර් භාවිතා කරන්න කියලා යන්න එපා. ක්‍රම තුනයි තියෙන ඇත්තටම මම කියන අන්තිමට. එහෙනම් මොකද උනේ? අපිට බර තැබූ ප්‍රාග්ධන පිරිවැය 118කින් වෙනස් කරනකොට NPV වගේ වෙනස් වුණා 356.41කින්. අපිට දැන් හොයන්න පුළුවන් නේද NPV අගය එකකින් වෙනස් කරන්න වට්ටම් අනුපාතිකයේ කොච්චරකින් වෙනස් කරන්න ඕනද කියලා. හොයන්න පුළුවන්ද බැයිද? අපි හොයාගත්තේ මොකද්ද? අපි හොයාගත්තා ප්‍රාග්ධන පිරිවැය 118කින් වෙනස් කරනකොට NPV අගය 356.41කින් වෙනස් වෙනවා කියලා. ඉතින් අපිට පුළුවන් නේද මේක භාවිතා කරලා NPV අගය එකකින් වෙනස් කරන්න ප්‍රාග්ධනය කොච්චරකින් වෙනස් කරන්න ඕනද කියලා හොයාගන්න පුළුවන්ද බැයිද? පුළුවන් නේද? මොකද කරන්න ඕනේ? දෙපැත්තම අපිට පුළුවන් 356.41කින් බෙදන්න. නේද? එතකොට මේකට මේක කළා ගියාම එකක් වෙනවා නේද? එහෙනම් අපිට එනවා NPV වගේ එකකින් වෙනස් කරන්න මේ පැත්ත කොච්චරකින් වෙනස් කරන්න ඕනද කියලා. මේක සුළු නොකර තියාගමු. පස්සේ සුළු කරමු. 118 බෙදීම 356.41. දැන් අපි දන්නවා NPV වගේ එකකින් වෙනස් කරන්න ප්‍රාග්ධන පිරිවැය මෙච්චරකින් වෙනස් කරන්න ඕනේ කියලා. එතකොට කල්පනා කරලා කියන්න බලන්න NPV වගේ බිඳුවක් කරන්න NPV කොච්චරකින් වෙනස් කරන්න ඕනද? 312.31ක් තිබ්බ එක බිඳුවක් කරන්න NPV කොච්චරකින් අපි වෙනස් කරන්න ඕනේද? කීකින් වෙනස් කරන්න ඕනේද? මේක බිඳුවක් කරන්න මේක අපි අඩු කරන්න ඕනේ කොච්චරකින්ද? 312.31කින් අඩු කරොත් මේක බිඳුවක් වෙනවා නේද? එහෙම නේද? එහෙම නේද? එහෙමනම් අපි දන්නවා මේක එකකින් වෙනස් කරන්න මෙච්චරක්. එහෙනම් 312කින් වෙනස් කරන්න කොච්චරක් කරන්න ඕනේ? 312.31 නේද? එහෙනම් 312.31කින් වෙනස් කරන්න මේක මොකද කරන්න ඕනේ? 118 බෙදීම 356.41 වැඩි කිරීම 312.31. ඒක පැහැදිලිද? එයි හැමුනේ. අපි හිතමු
එක පෑනක් රුපියල් 5යි. එහෙමනම් පෑන් 10ක් බලන්න මොකද කරන්න ඕන? රුපියල් 5 10න් වැඩි කරන්න ඕනේ නේද? රුපියල් 50ක් එනවා නේද? ඒ වගේ දෙයක් නේද මේ කරේ? එකකින් වෙනස් කරන්න මෙච්චරයි. එහෙමනම් 312කින් වෙනස් කරන්න මොකද කරන්න ඕනේ? මේ උත්තරේ 312.3 කින් වැඩි කරන්න ඕනේ. මේක පැහැදිලිද? පැහැදිලි නැද්ද? පැහැදිලිද නැද්ද? මෙතන උත්තරේ කියන්නේ. කට්ටිය කතා කරන්නේ නැති නිසා මම හිතනවා පැහැදිලි ඇති කියලා. කෙනෙක් කතා කරන්නේ නැත්තේ නේද? සුළු කරොත් මේක වෙනස් කරන්න ඕනේ 15.7.7. එහෙනම් NPV 312.31කින් වෙනස් කරන්න ප්‍රාග්ධන පිරිය වෙනස් කරන්න ඕනේ 315.7.7කින්. එහෙමනම් අපි දැන් හොයාගත්තා. එහෙමනම් 12ක් තිබ්බ එකට අපි කීයක් එකතු කරන්න ඕනේ? 12ක් තිබ්බ එකට 15.7.7ක් එකතු කරොත් අපිට මේ NPV වගේ බිඳුවක් කරගන්න පුළුවන්. ඒතර එන උත්තරේ එහෙමනම් 77යි 7යි 27.77. මේ තමයි IRR එක. පැහැදිලිද බෙටි? පැහැදිලිද බෙටි? අපි ඉස්සලාම් කරේ මොකද්ද? බර තැබූ ප්‍රාග්ධන පිරිවැයන් දෙකක් යටතේ NPV වගේන් දෙකක් හොයාගත්තා. ඒක භාවිතා කරලා අපි හොයාගත්තා ප්‍රාග්ධන පිරිවැය 18කින් වෙනස් වෙනකොට NPV වගේ 356.41කින් වෙනස් වෙනවා කියලා. ඒක ඔස්සේ භාවිතා කරලා අපි හොයාගත්තා. එහෙමනම් NPV එකකින් වෙනස් කරන්න ප්‍රාග්ධන පිරිවැය කොච්චරකින් වෙනස් කරන්න ඕනේද කියලා. ඊළඟට අපිට පේනවා ගානේ අපිට ඕනේ NPV වගේ 312.31ක් තිබ්බ එක බිඳුවක් බවට ගේන්න. එහෙමනම් NPV වගේ අපිට ඕනේ බිඳුව 312.31කින් වෙනස් කරන්න. එකකට මෙච්චර නම් 312කට බලන්න මේ විදිහට අපි සුළු කරා. එතකොට අපි හොයාගත්තා NPV අගය 312.31කින් වෙනස් කරන්න ප්‍රාග්ධන පිරිවැය 15.77කින් වෙනස් කරන්න ඕනේ කියලා. එhmenan ආරම්භයේ තිබ්බ 12ක් ඒකට අපි එනවා 15.77ක් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපිට එනවා 27.77ක්. මේක තමයි අපේ IRR වල අගය. පැහැදිලිද? මේ උත්තරේ හරිද කියලා බලන්න පුළුවන් කොහොමද? අපි මේ හදපු උත්තරේ හරිද කියලා බලන්නේ කොහොමද? කාට හරි කියන්න පුළුවන්. අපි මේ හදපු උත්තරේ හරිද කියලා බලන්නේ කොහොමද? ආදේශ කරලා. ඔව්. මෙන්න මේ ගානේ මේ 30 වෙනුවට 27.77 දාලා බැලුවාම මේ උත්තරේ බිඳුවක් වෙන්න ඕන. හරි. මේක තමයි අනිත් ක්‍රමය. අවබෝධයෙන් හදනවා කියලා කිව්වේ මේක. තව ක්‍රමයක් තියෙනවා සමීකරණ ක්‍රමය. මම එකක් කියන්නම්. අන්තිම ක්‍රමය තමයි සමීකරණය. මම මේ හදපු හැටි පැහැදිලි නැත්නම් සමීකරණය කටපාඩම් කරගන්න හරිම ලේසියි. එතකොට සමීකරණ ක්‍රමය. මේක ලියා ගන්න සමීකරණය. මේ මං හැදුවේ අවබෝධයෙන් මතක තියාගන්න. සමීකරණ පුළුවන් තරම් අඩුවේ මතක තියාගන්න එක ලේසි නේද? ඒක නිසා තමයි මම මේ හැදුවේ මේ ක්‍රමය. අපි බලමු එහෙනම් සමීකරණය මොකක්ද කියලා. IRR සමානයි weighted average cost of capital A ධන NPV A බෙදීම NPV A අඩු කිරීම NPV B වරහන් තුල weighted average cost of capital B minus weighted average cost of capital A. මේක තමයි සමීකරණය. මේක ලියා ගන්න පිට.
එතකොට weighted average cost of capital A කියලා කියන්නේ අඩු ප්‍රාග්ධන පිරිවැයට. ඊළඟට NPVA කියලා කියන්නේ A වට්ටම් අනුපාත A කියන ප්‍රාග්ධන පිරිවැය යටතේ ගණනය කළ NPV අගය. ඊළඟට weighted average cost of capital B කියලා කිව්වේ වැඩි ප්‍රාග්ධන පිරිවැය ඊළඟට NPV B කියලා කිව්වේ B ප්‍රාග්ධන පිරිවැය යටතේ ගණනය කළ NPV අගය. මේක තමයි අපේ සමීකරණය. මේ ටික ලියා ගන්න. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි බලමු සමීකරණ ක්‍රමයටත් මේ උත්තරේ වෙනවද කියලා. ඊළඟට පුළුවන් අය අපි හදපු තොරතුරු වලින් ආදේශ කරලා බලන්න මේ උත්තරේ එනවද කියලා. හරි එහෙනම් අපිට ආපු වගයන් මොනවද තිබ්බේ? අපි හොයාගත්තා 112 යටතේ 1312.31 නේද? ඊළඟට 130 යටතේ ඍණ 44. එමුදාක් අපිට ආවේ නේද? ඍණ 44.1. මෙන්න කියලා දේවල් නේද? එමනම් අයියා අපේ මාමනේ අඳගෙන අයියා දබ්බලුවේ දාන හොකලෙ නේ. යා අඳිනවා චාරියා. ප්‍රශ්නයක් අහන්න නැත්නම් මයික් ඔෆ් කරගන්න. ඊළඟට weighted average cost of capital A කියලා කිව්වේ අඩු ප්‍රාග්ධන පිරිවැය. ඒතර මේ ගානටදී අඩු ප්‍රාග්ධන පිරිවැය 112යි නේද? 112යි ගන්න. NPV A කියලා කිව්වේ අඩු ප්‍රාග්ධන පිරිවැය යටතේ NPV අගය අපි හොයාගත්තා 312.31ක්. ඊළඟට NPV A කියලා කිව්වේ ආයෙත් 312.31යි. ඒක අඩු කිරීම NPV B කියලා කිව්වේ වැඩි ප්‍රාග්ධන පිරිවැයක් යටතේ හොයාගත්ත NPV අගය. මේක තමයි මේක. ඊළඟට ආයෙ මේක වැඩි කරන්න ඕනේ 130 අඩු කිරීම 112. මේක තමයි දීලා තියෙන අගයන් හොයාගත්ත අගයන් මේ සමීකරණයට ආදේශ කරා. සුළු කරන්න බලන්න. මේ උත්තරේ වෙනවද කියලා බලන්න. පැත්තට මේ සමීකරණයෙන් කරන්නේ මෙන්න මේ අපි මේ හදපු එකම තමයි කරලා තියෙන්නේ. චුට්ටක් කල්පනා කරලා බලන්න. අපි මේ හදපු එකම තමයි මේ සමීකරණයෙන් කරන්නේත්.
එකම දේ සමීකරණේ කටපාඩම් කරගන්න ඕනේ. අවබෝධයෙන් හදුවොත් කටපාඩම් කරන්නේ නැතුව එක්සෑම් එකට හදන්න පුළුවන්. කවන්නේ මොන ක්‍රමයෙන් භාවිතා කළාද උත්තරේ ගන්න තමයි ඕනේ. මම හිතන්නේ හරියට හදුවොත් අර උත්තරේ මෙන්න ඕනේ. අපිට ආය උත්තරේ 27.77 බලන්න 27.77 එනවාද කියලා. විසි හතයි දශම හතයි හත එනවාද? හරි 27.7 එක්කෙනෙක්ට ඇවිල්ලා තියෙනවා. අනිත් අයත් එනවාද බලන්න. මේ IRR සමීකරණේ බොහෝ විට එක්සෑම් එකේදී දෙන්නේ නැහැ. මේ ක්‍රමයට යනවා නම් අපිට මේක අටපාඩම් කරගන්න වෙනව නේද? හරි මොනවාරි ප්‍රශ්න තියෙනවද? මේ අපි හදපු එක් සම්බන්ධයෙන් මොනවාරි ප්‍රශ්න තියෙනවද? හදපෙරි තේරුණාද? හදපෙරි තේරුණාද නැද්ද? හදපෙරි තේරුණාද නැද්ද? කාගෙන්වත් තරක් නැහැ කියනවා හිතෙන් තේරලා ඇත්තේ නේද? ඉගෙන ගන්න නැත්තේ මොකද නේ? එහෙමනම් අපි දැන් දන්නවා IRR නිර්වචනය කරන්න දන්නවා. IRR යටතේ ගණන් හදන්න දන්නවා. අපි බලමු එහෙමනම් ඊළඟට IRR යටතේ ව්‍යාපෘතියක් තෝරගන්න විදිහ. අපි අපේ ප්‍රසන්ටේෂන් එකට ගිහින් බලමු. IRR යටතේ ව්‍යාපෘතියක් තෝරගන්න විදිහ. එතකොට IRR යටතේ ව්‍යාපෘතියක් තෝරගත්තේ අපි බලන්න ඕනේ ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැය අගයයි IRR අගයයි සංසන්දනය කරන්න ඕන. එතකොට ආයෙත් මෙතන මේ උපනේ ලේසියි. IRR යටතේ ව්‍යාපෘතියක් තෝරගද්දී ඉස්සෙල්ලාම බලන්න ඕනේ ව්‍යාපෘතිය ස්වාධීනද අනිත් ව්‍යාපෘති වගේම ඉස්සෙල්ලාම බලන්න ව්‍යාපෘති දෙක ස්වාධීනද අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරද කියලා. ව්‍යාපෘති ස්වාධීන නම් ඊළඟට අපි බලන්න ඕනේ IRR අගයයි NPV අගයයි සංසන්දනය කරන්න ඕනේ. මේ සංසන්දනය කළා IRR අගය NPV අගයට වඩා වැඩි නම් සියලුම ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කළ යුතුයි. එහෙනම් මොකද මම කිව්වේ ව්‍යාපෘති ස්වාධීන නම් ඒ වෙලාවදී අපි IRR අගය NPV අගය සංසන්දනය කරනවා. මේ සංසන්දනය කළා IRR වල අගය NPV අගයට වඩා වැඩි නම් ඒ සියලුම ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කළ යුතුයි. වගේම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් වැඩිම IRR අගයක් තියෙන ව්‍යාපෘතිය තමයි අපි තෝරගන්න ඕනේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති නම් වැඩිම IRR අගයක් තියෙන ව්‍යාපෘතිය තමයි තෝරගන්න ඕනේ. පිටු මේ වගේ ප්‍රශ්නයක් දීලා තියෙනවා. sorry මෙතන NPV නෙවෙයි එන්න ඕනේ IRR අගය සංසන්දනය කරන බර තැබූ ප්‍රාග්ධන පිරිවෙන. පොඩ හදාගන්න එක. මොකද NPV කියන එක අනුපාතයක් නෙවෙයි නේද? අගයක්නේ. එමනම් ව්‍යාපෘති ස්වාධීන අපි සංසන්දනය කරන්න ඕන ව්‍යාපෘතියේ IRR අගයයි බර තැබූ ප්‍රාග්ධන පිරිවැය. එතෙන්දී අපි ව්‍යාපෘතියේ IRR අගය බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට වඩා වැඩි නම් සියලුම ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කරන්න ඕනේ. අපි බලමු අර දීලා තියෙනවා ව්‍යාපෘතියක බර තැබූ ප්‍රාග්ධන පිරිවැය 100ට 12යි.
ව්‍යාපෘති දෙකක් තියෙනවා. IRR A කියලා එකක් තියෙනවා. එකේ වර තැබු එකේ IRR වලගේ 25යි. ව්‍යාපෘති B කියලා එකක් තියෙනවා. ඒකේ IRR වලගේ 15යි. එහෙමනම් ඔයා මොන ව්‍යාපෘතියද මුදල් ආයෝජනය කරන්නේ කියන බලන්න. මේ දිලා තියෙන තොරතුරු ඔස්සේ ඔයා මොන ව්‍යාපෘතියද මුදල් ආයෝජනය කරන්නේ? දෙකේම. ඔව් දෙකේම කියන්න පුළුවන් ව්‍යාපෘති දෙක ස්වාධීන නම් නේද? ඒතර එකපාරට අපිට උත්තරයක් කියන්න බෑ. ඉස්සලාම් බලන්න ඕනේ මේ ව්‍යාපෘති ස්වාධීනද අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරද කියලා නේද? ඒතර ව්‍යාපෘති දෙකම ස්වාධීන නම් මේ A සහ B කියන දෙකේම මුදල් ආයෝජනය කරන්න පුළුවන්. ඒ වගේම මේ ව්‍යාපෘති අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් අපි තෝරගන්න ඕනේ A කියන ව්‍යාපෘතිය. ඒකට හේතුව තමයි A වල IRR වලගේ වැඩි නිසා. මෙන්න මේ වගේ. හරි. දැන් දන්නවා ව්‍යාපෘතියක් තෝරගන්න. ඊළඟ ප්‍රශ්නේ අපි බලමු මේ ක්‍රමයේ තියෙන ගැටලු මොනවද කියලා. පළවෙනි ගැටලුව තමයි දැන් අපි ව්‍යාපෘතියක් ගත්තාම 1 2 3 ආරම්භය අපි හිතමු 1000ක් වියදම් කරනවා. එතන 300ක් හම්බ වෙනවා. 800ක් හම්බ වෙනවා. 1200ක් හම්බ වෙනවා කියලා හිතමුකෝ. දැන් පළවෙනි අවුරුද්ද අවසානයේ වාට හම්බ වෙනවා 300ක්. සාමාන්‍ය මේ 300 හම්බුනාම ව්‍යාපාරයකට ලාච්චිය දාලා නිකන් ඉන්නවද? මොකද කරන්නේ? දැන් පළවෙනි අවුරුද්ද අවසානයේ රුපියල් මිලියන 300ක් හම්බ වෙනවා. දැන් මේ 300ට මොකද කරන්නේ? මොකද කරන්නේ? සාක්කුවේ දාලා නිකන් ඉන්නවද? සාක්කුවේ දාලා නිකන් ඉන්නවද මොනවා හරි කරනවද? නැවත ආයෝජනය කරනවා. නැවත ආයෝජනය කරන්න ඕනේ නේද? මේ හම්බෙන සල්ලි මේ ව්‍යාපෘති ඉදිරි කාලය පුරා අපි ආයෝජනය කරන්න ඕනේ. ව්‍යාපෘති අවසන් වෙන දවස දක්වා මේ අතරමැද මුදල් ප්‍රවාහයන් අපි නැවත ආයෝජනය කරන්න ඕනේ. එතන මේ නැවත ආයෝජනය කරද්දී NPV ක්‍රමයේ තියෙන උපකල්පනයක්. NPV ක්‍රමයේ උපකල්පනය තමයි අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට කියන එක. එහෙනම් NPV වල උපකල්පනය මොකද්ද? ව්‍යාපෘතියේ අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට කියන එක. නමුත් IRR වල උපකල්පනය තමයි අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ IRR අනුපාතිකයට කියන එක. එතකොට අපි දැන් අර උදේ ඉඳලා හදපු ගානේ NP වල උපකල්පනය මොකද්ද? 112 ගානේ නැවත ආයෝජනය කරනවා කියන එක. නමුත් IRR උපකල්පනය තමයි IRR අනුපාතයට නැවත ආයෝජනය කරනවා කියන එක. ඒතර බැලුවහම මේ අනුපාත දෙකෙන් ඔයාලට හිතෙන්නේ සාධාරණව ගත්තොත් මොන අනුපාතයකට අපිට ආයෝජනය කරන්න පුළුවන්? IRR රගයටද weighted average cost of capital? නැත්නම් 112 ගානද වර නැවත ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ 127 ගාන. කාටද කියන්නේ? වඩාත් ප්‍රායෝගික උපකල්පනය මොකක්ද? රේට්ස් දෙක දැක්කම පේනවා. පාඩ 27 ගානද පුළුවන් 12 ගානද පුළුවන්? 27 ගානේ කරන්න ටිකක් අමාරුයි නේද? පාඩ සාධාරණ උපකල්පනය කරන්න පුළුවන් වෙයි. ආරවල තියෙන උපකල්පනය වැරදි. වැරදි කියන්නේ මාව ඇහෙනවද? මං හිතන්නේ කනෙක්ෂන් මොකක් හරි ප්‍රශ්නයක් ආවා. මාව ඇහෙනවද? ඇහෙනවා සර්. එහෙනම් පළවෙනි අඩුපාඩුව තමයි මේ උපකල්පනය. NP වල උපකල්පනය තමයි වඩාත් නිවැරදි. NP උපකල්පනය තමයි අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට කියන එක. ඒක තමයි වඩාත් නිවැරදි උපකල්පනය. IRR වල උපකල්පනය තමයි
අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ IRR අනුපාතයට කියන එක පේනවා ඇති 27 ගානේ ආයෝජනය කරනවා කියන එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි නේද? ඒ නිසා NP වල උපකල්පනය තමයි වඩාත් නිවැරදි, IRR උපකල්පනය වඩාත් නිවැරදි නෑ. එවනම් දැන් අපි ඉගෙන ගත්තා IRR ක්‍රමයේ තියෙන එක අඩුපාඩුවකුත් ඒ වගේම NPV ක්‍රමයේ තියෙන තවත් වාසියක් නේද? දැන් මේ වෙලාව ඉගෙන ගත්තා IRR ක්‍රමයේ තියෙන අඩුපාඩුව ඒ වගේම NPV ක්‍රමයේ තියෙන වාසිය. දැන් අපි ඉගෙන ගත්තා NPV වල තියෙන වාසි තුනක් දැන්. මොකද ඒ වාසි තුන? සියලුම මුදල් ප්‍රවාහයන් සලකනවා, වගේම මුදලේ කාලීනගය සලකනවා, වගේම වඩාත් නිවැරදි උපකල්පනයක් තියෙනවා. මොකද උපකල්පනය අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන ව්‍යාපෘතියේ බාර තැබූ ප්‍රාග්ධන පිරිවැයට කියන එක. නිසා දැන් මම කිව්වා මුලින්ම පටන් ගත්තත් කිව්වා ව්‍යාපෘතියක් ඇගීම සඳහා තියෙන හොඳම ක්‍රමය NPV කියලා. දැන් NPV හොඳම ක්‍රමය වෙන තව හේතුවකුත් අපි ඉගෙන ගත්තා නේද? හරි. ඊළඟට බලමු තව අඩුපාඩු තියෙනවා IRR ක්‍රමේ. බලමු මොනවද අඩුපාඩු කියලා. දැන් මේ සයිඩ් එක කරා මේක අපි කතා කරා. ඊළඟට ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහයන් අපිට බෙදන්න පුළුවන් සාමාන්‍ය මුදල් ප්‍රවාහයන් සහ අසාමාන්‍ය මුදල් ප්‍රවාහයන් කියලා. ඒතර සාමාන්‍ය මුදල් ප්‍රවාහයක තියෙන විශේෂත්වය තමයි ඍණ ධන මුදල් ප්‍රවාහයන් නිතර මාරු වෙන්නේ නැහැ. ඒකේ එක් වතාවකදී විතරයි ඍණ මුදල් ප්‍රවාහයක් ධන මුදල් ප්‍රවාහයක් ඍණ මුදල් ප්‍රවාහයක් ධන මුදල් ප්‍රවාහයක් බවට හැරුණාට පස්සේ ආයේ ඒක වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ දිගටම ඊට පස්සේ ධන මුදල් ප්‍රවාහයක් තමයි හම්බෙන්නේ. ඒ වගේවට තමයි සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් කියලා කියන්නේ. අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් කියන්නේ නිතරම ධන මුදල් ප්‍රවාහයක් ඍණ මුදල් ප්‍රවාහයක් වෙනවා, ඍණ මුදල් ප්‍රවාහයක් ධන මුදල් ප්‍රවාහයක් වෙනවා. කියන අවුරුද්දෙන් අවුරුද්ද මේක මාරු වෙවි යනවා. නිතර මේ ධන ඍණ මුදල් ප්‍රවාහයන් මාරු වෙනවා නම් ඒවට තමයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් කියලා කියන්නේ. බලමු උදාහරණයකට. 0.1 ආරම්භයේ අපි ඍණ 1000යි 300යි 600යි 1200යි මේක මොන වගේ මුදල් ප්‍රවාහයක්ද? සාමාන්‍යද අසාමාන්‍යද? ආරම්භයේ ඍණ ඊට පස්සේ දිගටම දාන මුදල් ප්‍රවාහය පැත්තේ සාමාන්‍ය. ඒක සාමාන්‍ය. ඇයි ඍණ ඉඳලා ධන වලට මාරුනේ එක් වතාවක් විතරයි නේද? ඒ නිසා මේක අපේ සාමාන්‍ය මුදල් ප්‍රවාහය. අපි හිතමු තව උදාහරණයක් කරගෙන ඍණ 1000යි 500යි 600යි ඍණ 200යි මේක මොන වගේ මුදල් ප්‍රවාහයක්? මේක ඇවිල්ලා අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක්. ඒකට හේතුව තමයි ඍණ තිබ්බා ධන තිබ්බා අපව ඍණ වෙලා තියෙන්නේ. ඒත් මේ වගේ ඒවට අපි කියනවා අසාමාන්‍ය මුදල් ප්‍රවාහය කියලා. මේක අපේ සාමාන්‍ය මුදල් ප්‍රවාහයක්. ඒකට හේතුව ලකුණ මාරුනේ එක් වතාවක් විතරයි නේද? මෙතනදි වතාව එතනදිත් මාරුණා, එතනදිත් ලකුණ මාරුණා. දෙවතාවක් මාරුණා. ඒක තමයි එක අසාමාන්‍ය උනේ. අපි තව උදාහරණයක් ගමු. ඍණ 1000යි ඍණ 200යි ඍණ 300යි ධන 200යි. මේක සාමාන්‍යද අසාමාන්‍යද? එතකොට ඍණ ධන. මේක සාමාන්‍ය මුදල් ප්‍රවාහයද අසාමාන්‍ය මුදල් ප්‍රවාහයද? සාමාන්‍ය. මේක සාමාන්‍යයි. ඒකට හේතුව තමයි ලකුණ මාරුනේ එක් වතාවකදී විතරයි නේද? ඍණ ධන උනේ එක් වතාවක් විතරයි. ඒතර මේක වෙලා සාමාන්‍ය මුදල් ප්‍රවාහය. දැන් දන්නව කට්ටිය මොකද්ද මේ සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් කියන්නේ? මොකද්ද අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් කියන්නේ කියලා නේද? උදාහරණයක් බලමු. මේක තව උදාහරණ තියෙනවා කට්ටිය ටියුට් එකේ. පෙරති පළවෙනි එක සාමාන්‍යයි හේතුව ඍණ ඉඳලා ඊට පස්සේ දිගටම දාන්න. එක් වතාවක් විතරයි ලකුණ මාරුනේ නේද? ඒ දෙවෙනි එක ගත්තොත් ඍණ තිබ්බා ධන වෙලා ආපහු ඍණ වෙනවා. ඒතර මේක වුණොත් අසාමාන්‍යයි. එතන වගේ handout එකේ මේ අන්තිම කොලම් එක මේ ලයිට් බ්ලූ වලින් තියෙනවනේ. ඒක නන්නවම NN කියලා දාගත්තා නම් හරි. මේ කොලම් එකේ තියෙන අන්තිම කොලම් එක ඉස්සරහෙන් තියෙන n අකුරට ඉස්සරහෙන් තව n අකුරක් දාගන්න non-normal කියන්න. ඊළඟට ගත්තොත් මේ තුන්වෙනි එක ඍණ තිබ්බා ධන වුණා. එකපාර වෙනස් වුණා ඒක normal. මුලින් ධන තිබ්බා ඊට පස්සේ ඍණ වුණා. ඒකත් සාමාන්‍යයි මොකද එක් වතාවක් විතරයි ලකුණ මාරුත්. අන්තිම එක ගත්තොත් ඍණ ධන ඍණ ධන ඍණ. ඒතර වේරන්ති ලකුණ නිතරම මාරු වෙනවා. මේවට අපි කියනවා අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් කියලා.
ඊළඟට මතක තියාගන්න IRR ක්‍රමය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට විතරයි. අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට උදාහරණයක් හැටියට මෙන්න මේ වගේ අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට අපිට IRR භාවිතා කරන්න බෑ. භාවිතා කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට විතරයි IRR ක්‍රම. එහෙමනම් අපි ඉගෙන ගත්තා IRR ක්‍රමයේ තියෙන දෙවෙනි අඩුපාඩුව. දෙවෙනි අඩුපාඩුව තමයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට IRR ක්‍රමය භාවිතා කරන්න බෑ. IRR ක්‍රමය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට විතරයි. පැහැදිලිද? දැන් අපි අඩුපාඩු දෙකක් ඉගෙන ගත්තා නේද? ඒතර මෙතන ආයිත් අපි ඉගෙන ගන්නවා NPV ක්‍රමයේ තියෙන වාසිකයක්. මොකද NPV ක්‍රමය ගත්තොත් සාමාන්‍ය මෙන්ම අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙද්දිත් භාවිතා කරන්න පුළුවන්. ඒතර වෙන නැති NPV ක්‍රමයේ බොහෝ වාසි සහිතයි නේද? එතකොට IRR ක්‍රමය අවස්ථා දෙකකදී අපිට භාවිතා කරන්න බෑ. මේ අවස්ථා දෙක තමයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙද්දි භාවිතා කරන්න බෑ. ඒ වගේම IRR ක්‍රමයේදී තියෙන උපකල්පනය වැරදි නේද? උපකල්පනය තමයි අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට කියන එක. අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන ව්‍යාපෘතියේ IRR අනුපාතයට කියන එක තමයි IRR ක්‍රමයේ තියෙන උපකල්පනය. ඒතර ඒකත් වැරදි. එවනම් IRR ක්‍රමයේ ගැටලු දෙකක් කියන ගත්තා. ඒ ගැටලු දෙකම NPV ක්‍රමයේ වාසි වෙනවා. සමහර එක්සෑම් එකේ අහනවා IRR ක්‍රමයට සාපේක්ෂව NPV ක්‍රමයේ තියෙන වාසි මොනවද? ඒතර වාසි දෙකයි නේද? IRR ක්‍රමයට සාපේක්ෂව ගත්තොත් වාසි දෙකයි. මොකද්ද වාසි දෙක? අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියදී භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම NPV වල උපකල්පනය වඩාත් නිවැරදි. NPV වල උපකල්පනය තමයි අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට කියන එක. හරි. ඇයි මෙහෙම අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙද්දී IRR භාවිතා කරන්න බැරි? ඒකට හේතුව තමයි අපි අර කලින් නේද ප්‍රස්ථාරය ඇන්දොත් අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙන වෙලාවක අර අපි ප්‍රස්ථාරය ඇන්දොත් ඒ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ හැඩයක් ගන්න පුළුවන්. මේ තියෙන අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙන වෙලාවක අර අපි කලින් ගෙන ගත්ත ප්‍රස්ථාරය ඇන්දොත් මේ පැත්තේ NPV අගය මේ පැත්තේ weighted average cost of capital තර පේනවා ඇති IRR අගයන් දෙකක් තියෙනවා නේද? ඒතර අපිට ප්‍රශ්නයක් වෙනවා මොන IRR එකද තෝරගන්නේ කියලා නේද? ඒතර ඒ ප්‍රශ්නේ හින්දා තමයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙද්දී IRR ක්‍රමය භාවිතා කරන්න බැරි. මොකද හේතුව තමයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙන වෙලාවක IRR හෙව්වොත් IRR අගයන් කීපයක් එනවා. ඒතර ඒක වඩාත් නිවැරදි නෑ නේද? ඒකම තමයි මෙතන අපි විස්තර කරලා තියෙන්නේ. වෙන ඇති අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට IRR අගයන් දෙකක් එනවා. ඒතර අපිට ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද අපි තෝරගන්නේ කියලා නේද? හරි. ඒතර මේ ක්‍රමයේ තිබ්බ අඩුපාඩුව නිසා තව ක්‍රමයක් වාගෙන තියෙනවා. කියලා අපි කියනවා වෙනස් කළ අභ්‍යන්තර ඵලදා අනුපාතිකය කියලා. මේ ක්‍රමය තාම එක්සෑම් එකේ අහලා නැහැ. ඒ වුණාට අපි පොඩ්ඩක් ඉගෙන ගමු මොකද්ද මේ ක්‍රමය කියලා සමහරට අහන්න පුළුවන් නේද? ඒතකොට අපිට MIRR අවශ්‍ය වෙන්නේ ඇයි? IRR ක්‍රමයේ තිබ්බ අර අඩුපාඩු දෙක නිසා. අපි එහෙනම් බලමු එක ගානක් අරගෙනම MIRR කියන්නේ මොකක්ද කියලා. ඊට කලින් අපි පොඩි විනාඩි දෙකක පොඩි බ්‍රේක් එකක් ගමු. ඒ කතා කරගෙන හිටපු ගාන ආරම්භයේ 1000ක් තිබ්බා. CI 450යි 400යි 350යි නේද? ඊළඟට IRR එක තිබ්බ පළවෙනි අඩුපාඩුව තමයි අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ IRR අනුපාතයට කියන එක.
නිසා අපි ඉස්සල්ලාම මේ කරන්න ඕනේ MIRR ක්‍රමයට ගානක් හදද්දී ඉස්සල්ලාම බලන්න ඕනේ ව්‍යාපෘතිය අවසන් වන දවසට වටිනාකම. අවසන් වන දවසට වටිනාකම හොයන්න මේ අතරමැදි මුදල් ප්‍රවාහයන් අපි නැවත ආයෝජනය කරන්න ඕනේ ව්‍යාපෘතිය අවසන් වන දවස දක්වා. මේ 450ත් නැවත ආයෝජනය කරන්න. මේ වගේ මේ සෑම මුදල් ප්‍රවාහයක්ම ව්‍යාපෘතිය අවසන් වන දවසට නැවත ආයෝජනය කරන්න ඕනේ. ඒත් බලමු පළවෙනි අවුරුද්දේ අවසානයේ හම්බ වෙන මුදල් ප්‍රවාහයක් 500. ඒතර අවුරුදු 4ක් අවසානයේ වටිනාකම හොයන්න බලද්දී අපි මොකද්ද භාවිතා කරන සමීකරණය? දැන් වර්තමානයේ හොයන සමීකරණයද භාවිතා කරන්න ඕනේ නැත්නම් අනාගත වටිනාකම හොයන සමීකරණයද භාවිතා කරන්න ඕනේ? අපි දැන් මොකද කරන්නේ? මේ 500 කිසියම් පොලි අනුපාතයකට යටතේ ආයෝජනය කරොත් හතරවෙනි අවුරුද්ද අවසානයේ ඒකේ වටිනාකම අපි හොයන්න. එතකොට අපි භාවිතා කරන්න ඕනේ අනාගත වටිනාකම වෙන සමීකරණය. මතකද කියලා මම හිතනවා. එක ධන ඒ වගේම අපි කිව්වා නිවැරදි උපකල්පනය මොකක්ද? අතරමැදි මුදල් ප්‍රවාහය නැවත ආයෝජනය කරද්දී වඩාත් නිවැරදි උපකල්පනය මොකක්ද? ප්‍රාග්ධන පිරිවෙත ආයෝජනය කරන එක නේද? අපි දැන් හොයාගත්ත මේ ව්‍යාපෘතියේ ප්‍රාග්ධන පිරිවෙයි 112 නේද? අපි හොයාගත්තේ නාමික ප්‍රාග්ධන පිරිවෙයි. එමනම් 112යි අවුරුදු කීයක් තියෙනවද? 1 ඉඳලා 4 නම් අවුරුදු කීයක් තියෙනවද? කීයක් තියෙනවද? මෙතන ඉඳලා මෙතන 1යි මෙතන ඉඳලා මෙතන 2යි මෙතන ඉඳලා මෙතන අවුරුදු 3යි. එහෙමනම් අවුරුදු 3ක් තියෙනවා නේද? වගේම 450 ගත්තොත් ඒ වගේමයි 1 ධන 0.12 එතන බලුවොත් 1යි 2යි අවුරුදු 2යි නේද තියෙන්නේ. 400 ගත්තොත් 1 ධන 0.12 එක අවුරුද්දයි තියෙන්නේ. 350 කියන්නේ අනිවාර්යයෙන්ම 4 වෙනි අවුරුද්ද අවසානයේ හම්බෙන්නේ. ඒතර ඒක නැවත ආයෝජනය කිරීමක් නෑ නේද? එවනම් දැන් අපි හොයාගන්න ඕනේ මෙන්න මේ ඔක්කොගේම එකතුව. මේ ඔක්කොගේම එකතුව තමයි ව්‍යාපෘතියේ අවසන් වටිනාකම කියලා කියන්නේ. ඒක ඉංග්‍රීසියෙන් කියන ටර්මිනල් වැලියු කියලා. කොහෙන්ද බලන්න. එනවා 864ක් නේද? එනවා 564.4.8 වැරදි නම් කියන්න සුළු කරද්දී වරදින්න පුළුවන් මටත් නේද 400 වැඩි කිරීම 1.8 එනවා 448ක්. ඒතර මේකයි මේ හතරම එකතුව තමයි අවසන් වටිනාකම කියලා කියන්නේ ව්‍යාපෘතිය නේද? මම මේ සුළු කරපුවා වැරදි නම් කියන්න. වෙනවා 2226.48 හරිද? එහෙනම් උත්තරයක් දාන්න. හදන්නකෝ බෑ කවන්න. එක්දා 714 දෙන්නේ සර් 500 702යි 740 ඔව් සර් පළවෙනි එක පොඩ්ඩක් වැරදි මම හිතන්නේ. පොඩ්ඩක් බලමු.
ඕනේ 702 ගණක් නෙදෙන්නේ 702.464 නේද? ඒකද උත්තරේ? ඔව් සර්. 702.46. අනිත් ටික හරියද? අනිත් ටික හරියද නේද? උත්තරේ 2064යි 9.4 මේක හරියද? නැත්තම් මෙන්නේ උත්තරේ 1714. මොකද කරන්නේ 350ත් එකතු කරන්න ඕනේ. කොහොම 350 තමයි 4 වෙනි අවුරුද්ද අවසානයේ හම්බෙන මුදල් ප්‍රවාහය නේද? ඒකේ අනාගත වටිනාකමක් කිව්වේ නැත්නම් ඒකේ කොහොමවත් 4 වෙනි අවුරුද්ද අවසානයේ හම්බෙන නිසා. ඒක ආයෙත් නැවත ආයෝජනයක් නැහැ. නිසා තමයි ඒක අපි අනාගත වටිනාකමක් කිව්වේ නැත්තේ. සමේ 350ත් එකතු කරන්න ඕනේ. අනාගත මුදල් ප්‍රවාහයන් හතරම ගත්තා. ඒවේ අනාගත වටිනාකම් හෙව්වා. එක එකතුව ගත්තා. එච්චරයි කරේ. මේකට අපි කියනවා ව්‍යාපෘතියේ අවසන් වටිනාකම කියලා. කියන්නේ ව්‍යාපෘතියේ කල්පිරෙන දවසේ වටිනාකම තමයි මේ තියෙන්නේ. ඒකයි අවසන් වටිනාකම කියලා කියන්නේ. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ටර්මිනල් වැලියු කියලා. මේ 2064.94 හරිද? වැරදිද? හරි සර්. හරිද? හරි සර්. විනාඩියක් දෙන්න. හරි. එතකොට MIRR කියලා කියන්නේ මේ ව්‍යාපෘති අවසන් වටිනාකම තියෙනවානේ 2064.94 කියන එක. ඒක කිසියම් වට්ටම් අනුපාතිකයකින් වට්ටම් කරාට පස්සේ ඒන උත්තරේ ව්‍යාපෘතියේ ආරම්භක පිරිවැයට සමාන වුණොත් මෙන්න මේ අගයට තමයි MIRR කියලා කියන්නේ. මේ ව්‍යාපෘතිය ගත්තොත් කාලය අවුරුදු 4යි නේද? නේද? ඉතින් මෙතන 1 2 3යි 4යි. මෙතනම ගේන්න එපා. ඒකයි අවුරුදු 4ක් වුණේ. ඒතර අපි මොකද කරේ? ව්‍යාපෘතියේ අවසන් වටිනාකම කිසියම් වට්ටම් අනුපාතිකයක් යටතේ වට්ටම් කරාට පස්සේ ඒන උත්තරේ ඒ ව්‍යාපෘතියේ ආරම්භක පිරිවැයට සමාන වුණොත් අන්න ඒකට තමයි MIRR කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් MIRR පළවෙනි ක්‍රමය මොකක්ද? පළවෙනි අවස්ථාව තමයි ඉස්ලාම් ව්‍යාපෘතියේ අවසන් වටිනාකම හොයන්න ඕන. ඊළඟට අපි කරන්න ඕන මේ ව්‍යාපෘතියේ අවසන් වටිනාකම කිසියම් වට්ටම් අනුපාතිකයක් යටතේ වට්ටම් කරාට පස්සේ ඒ එනගය ඒ ව්‍යාපෘතියේ ආරම්භක පිරිවැයට සමාන වුණොත් අන්න ඒකට තමයි MIRR කියලා කියන්නේ. හරි තේරුණාද? තේරුණා නේද? එහෙනම් අපි මේක සුළු කරමු දැන්. දැන් මේ වගේ අපි සුළු කරන්න දන්නවා. අපි ඉගෙන ගත්ත පළවෙනි දවසේම නේද? දැන් මේක ලේසි. එක මුදල් ප්‍රවාහය තියෙන. අර වගේ ගොඩක් නැහැ. ඒ නිසා අර සමීකරණ ක්‍රමයේ මොකුත් ඕනේ නැහැ. මෙන්න මේ විදිහට R වලගේ හොයාගන්න තියෙනවා. අපිට පුළුවන් මොකද කරන්න? හරස් ගුණිතය කරන්න නේද? අපි ඉගෙන ගත්ත මතක ඇති අර වර්තමාන අගය හොයන සමීකරණේ සාධක හතරක් තිබ්බා නේද? අනාගත වටිනාකම, වර්තමාන අගය, කාලය සහ පොලි අනුපාතය. අපි ඉගෙන ගත්තා මේ හතරෙන් ඕනෑම තුනක් දුනොත් අනිත් එක හොයන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඒ වගේ ගණනුත් හැදුවා. ශ්‍රේහා සමාන ගානක් නෙමෙයි තියෙන්නේ නේද? දැන් හරස් ගුණිතය කරාම 1 ධන r වල 4 වෙනි බලය සමානයි 2064.9යි 4 බෙදීම 1000. ඒ කියන්නේ 1 ධන r වල 4 වෙනි බලය සමානයි 10න් බෙදුවාම 2.0.6යි 4යි 9යි 4යි නේද? ඊළඟට බලයක් අයින් කරන්න අපි මොකද කරේ මේ අවස්ථාවේ? දැන් මතක ඇති කියලා මම හිතනවා. මම කිව්වා ඒ දවස්වල හදන ගණන් හැමතැනම භාවිතා වෙනවා කියලා නේද? දැන් බලයක් අයින් කරන්න අපි මොකද කරන්නේ? 4 වෙනි බලය අයින් කරා වර්ගමූලය දාන්න. මේ පැත්තටම 4 වර්ගමූලය ගන්න ඕනේ නේද? එතන මේ පැත්තට වර්ගමූලය ගත්තාම 4 අයින් වෙලා යනවා. එහෙනම්
2.0.6.9.4 4වෙනි වර්ගමූලය ගන්න. අංකුවා කැල්කියුලේටර්ස් වල මේක ගහද්දී 2.0.6.4 එහෙම ඇඩ් කියලා ලකුණක් තියෙනවා නේද? එක වරහන් තුල එක බෙදීම 4 ගන්න උත්තර උත්තරේ එනවා. කැල්කියුලේටර් වෙනස් සමහර වර්ගමූල ලකුණු තියෙන මේ වර්ගමූල ලකුණු ගන්න සමහර ගොඩක් කැල්කියුලේටර්ස් වල තියෙන මේ ලකුණු. තේරෙනවා 1 ධන r සමානයි 1.198 මම දශම ස්ථාන 4කින් නවත්තනවා. ඊළඟ මේ පැත්ත එක අයින් කරන දෙපැත්තෙම එකක් අඩු කරනවා. ඒතර r සමානයි 1 ධන 1987 අඩු කිරීම එක තේරෙනවා 0.198. එතකොට ප්‍රතිශත ලකුණක් හිටිය බැලුවොත් 19.87%. ඒතර මේකට තමයි මේ MIRR එක කියන්නේ. පැහැදිලිද? පැහැදිලි විදිය. මාරුඩය නේද අපි මේ වගේ ගණන් හදලා තියෙනවා. සුළු කරලා තියෙන මේ ගණන් නේද? ඒතර මේ වගේ ගණනක් දුන්නොත් ඉස්සලාම කරන්න ඕනේ මොකද්ද? ව්‍යාපෘති අවසන් වටිනාකම හෙව්වා. අවසන් වටිනාකම හෙව්වේ කොහොමද? අපි එතනදී උපකල්පනය කරා අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට කියලා. ඒ අනුව අපි අනාගත වටිනාකම් ටික හොයලා අවසන් වටිනාකම හෙව්වා. ඊළඟ අපි කිව්වා MIRR කියලා කියන්නේ ව්‍යාපෘතියක අවසන් වටිනාකම. එහි ව්‍යාපෘතියක අවසන් වටිනාකම කිසියම් වට්ටම් අනුපාතකින් වට්ටම් කරලා පස්සේ ඒ නගය ව්‍යාපෘතියේ ආරම්භක පිරිවැයට සමාන වුණොත් අන්න ඒ භාවිතා කරපු වට්ටම් අනුපාතකයට තමයි අපි කිව්වේ MIRR කියලා. මේ සතම අපි මේ විදිහට සුළු කරේ. ඒතර අපි හොයාගත්තා MIRR වලගේ 19.87 කියලා. අද පැහැදිලිද? මම හිතනවා දැන් හැමෝටම පුළුවන් වෙන්න ඕනි කියලා මේ වගේ ගණනක් හදන්න. පැහැදිලි නේද? 4.74 කියන එක නම් පොඩ්ඩක් වැරදි. සර් වර්ගමූලය ලකුණ තියෙනවා නම් කැල් එකේ කොහොමද හදන්නේ? ටැක්සික මට try කරලා බලන්න ඕනේ. මට මතක විදිහට මතක නෑ ඉස්සෙල්ලා මං හිතන්නේ මේ ඉලක්කම් ටික ටයිප් කරලා වර්ගමූල ලකුණ යොදලා 4 දැම්මම එනවා මං හිතන්නේ. මේ මට කැල්කියුලේටර් එකම කරලා බලන්න මට මතක නැහැ දැන් කොහොමද කියලා. නමුත් මේ ලකුණ තියෙනවද කැල්කියුලේටර් එකේ? මේ එහෙම ලකුණක් හරි මෙහෙම ලකුණක් හරි තියෙනවද? ඔව් තියෙනවා සර්. එහෙනම් මේ ලකුණ භාවිතා කරන්න ඒක ලේසි. ඒතර මේ ඉලක්කම් ටික ටයිප් කරලා මේ ලකුණ භාවිතා කළා වරහන් තුල එක බෙදීම 4 දාන්න. ඒතර උත්තරේ එනවා. එනවා නේද උත්තරේ? ඔව් සර් එනවා. ඒක භාවිතා කරලා මට කැල්කියුලේටර් බලන්න නැතුව එක මට මතක නැහැ ගන්න විදිය. හරි. එහෙනම් මේ විදිහට තමයි MIRR හොයන්නේ. තාම එක්සෑම් එකේ MIRR හදන්න ඇවිල්ලා නැහැ. වගේ MIRR සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් මෙයන්තෙක් එක්සෑම්ස් වල ඇවිල්ලා නැහැ. සමහර විට එක්සැමිනර්ට මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා අමතක කරලා ඇති. අනිවාර්යයෙන්ම සමහරට අහන්නත් පුළුවන් නේද? අපි දන්නේ නැහැ. නිසා වැඩි මේ ක්‍රමය බලන්නේ එපා. මොකද සමහර විට එන්නේ නැති වෙන්නත් පුළුවන් එක්සෑම් එකේ මම දන්නේ නැහැ. එයි මේ ක්‍රමයෙන් ප්‍රශ්න අහන්නේ නැති කියලා. නමුත් MIRR ක්‍රමයේ තියෙන ප්‍රධාන වාසි දෙකක් IRR ක්‍රමයට සාපේක්ෂව මේ වාසි දෙක තමයි එකක් සාමාන්‍ය මෙන්ම අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොටත් MIRR ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම MIRR වල තියෙන උපකල්පනයත් නිවැරදි. මොකද MIRR වල තියෙන උපකල්පනය තමයි අතරමැදි මුදල් ප්‍රවාහය නැවත ආයෝජනය කරන්නේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට කියන එක. එහෙනම් අර IRR ක්‍රමයේ තිබ්බ අඩුපාඩු දෙකම මේ MIRR ක්‍රමයෙන් මග හැරිලා තියෙනවා. ඊළඟට බලමු MIRR කියලා කිව්වේ මොකද්ද? කිසියම් ව්‍යාපෘතියක අවසන් වටිනාකම කිසියම් වට්ටම් අනුපාතකින් වට්ටම් කරාට පස්සේ ඒ එන අගය එහි ආරම්භක පිරිවැයට සමාන වුණොත් අන්න ඒ වෙලාවේ භාවිතා කරපු වට්ටම් අනුපාතිකයට තමයි මේ MIRR කියලා කිව්වේ. modified internal rate of return එහෙම නැත්නම් වෙනස් කළ අභ්‍යන්තර ඵලදා අනුපාතිකය කියලා කියන්නේ මේකට. ඊළඟ බලමු මේ ක්‍රමය යටතේ ව්‍යාපෘතියක් තෝරගන්නා විදිහ.
එතනදිත් ඉස්සල්ලාම බලන්න ව්‍යාපෘතිය ස්වාධීනද ඒ වගේම නැත්නම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරද කියලා. ඒතර ව්‍යාපෘති ස්වාධීන නම් MIRR වල අගය ව්‍යාපෘතියේ බරත වූ ප්‍රාග්ධන පිරිවට වඩා වැඩි සියලුම ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කරන්න ඕනේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් අපි තෝරගන්න ඕනේ වැඩිම MIRR අගයක් තියෙන ව්‍යාපෘතිය. ව්‍යාපෘතිය තෝරගන්නා විදිහ නම් ඇත්තටම IRR විදිහම තමයි නේද? ව්‍යාපෘතියක් ස්වාධීන නම් අපි එතනදි සංසන්දනය කරන්න ඕනේ MIRR වල අගයයි බරත වූ ප්‍රාග්ධන පිරිවැය අගයයි. ඒ වෙලාවේදී MIRR වල අගය බරත වූ ප්‍රාග්ධන පිරිවට වඩා වැඩි සියලුම ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කරන්න ඕනේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් වැඩි MIRR අගයක් තියෙන ව්‍යාපෘතිය තමයි මුදල් ආයෝජනය කරන්න ඕනේ. මම හිතන්නේ පැහැදිලි ඇති කියලා හිතනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේ ක්‍රමය යටතේ? මේ ක්‍රමය යටතේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? හරි එහෙනම් දැන් අපි ඔක්කොම ක්‍රම ඉගෙන ගත්තා නේද? එහෙනම් ක්‍රම ටික අවසන්. අපි සමරයිස් කරොත් ටේබල් එකට ගත්තොත් ව්‍යාපෘතියක් තෝරගන්නා විදිහ මේ සෑම ක්‍රමයක් යටතේම ඉස්සල්ලාම බලන්න ව්‍යාපෘතියක් ස්වාධීනද අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරද කියලා. අපි ඉස්සල්ලාම ඉගෙන ගත්තා ආපසු ගෙවීම් කාලය නැත්නම් පිළිගෙවීම් කාලය. ආපසු ගෙවීම් කාලය නම් අත්‍තරම ස්වාධීන දන්න වශයෙන් බහිෂ්කාර කියලා බලන්න ඕනේ. අඩුම කාලයක් තියෙන ව්‍යාපෘතිය තමයි අපි තෝරගන්න ඕනේ. ඒ වගේම වට්ටම් කළ ආපසු ගෙවීම් කාලෙත් අඩුම එක තමයි අපි තෝරගන්න ඕනේ. ඊළඟට NPV ක්‍රමය ගත්තොත් ව්‍යාපෘති ස්වාධීන නම් NPV ධනාගයක් ගන්න සියලුම ව්‍යාපෘති වල තොර මුදල් ආයෝජනය කරන්න ඕනේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් වැඩිම NPV අගයක් තියෙන ව්‍යාපෘතිය තමයි අපි තෝරගන්න ඕනේ. වැඩිම NPV අගයක් තියෙන ව්‍යාපෘතිය තමයි අපි තෝරගන්න ඕනේ. ඊළඟට IRR ක්‍රමයේදී අපි බලන්න ඕනේ IRR අගය weighted average cost of capital වලට වඩා වැඩි සියලුම ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කරන ව්‍යාපෘතිය ස්වාධීන නම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් වැඩිම IRR අගයක් තියෙන ව්‍යාපෘතිය තමයි අපි තෝරගන්න ඕනේ නේද? අපි ඉගෙන ගත්ත ටික මම මේ සමරයිස් කරනවා. ඊළඟට MIRR ක්‍රමයේදී MIRR වලගේ weighted average cost of capital වලට වඩා වැඩි සියලුම ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කරන්න ඕන ස්වාධීන නම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් වැඩිම MIRR අගයක් තියෙන ව්‍යාපෘතිය තමයි තෝරගන්න ඕනේ. ඊළඟට අපි ඉගෙන ගත්ත profitability index කියලා එකක්. එහෙනම් ස්වාධීන නම් එකට වඩා වැඩි සියලුම ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කරන්න ඕනේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් වැඩිම profitability index අගයක් තියෙන ව්‍යාපෘතිය තමයි අපි මුදල් ආයෝජනය කරන්න ඕනේ. ඊට අපි ඉගෙන ගත්ත accounting rate of return. ඒක නම් ඉතින් වැඩිම අගය තමයි අපි භාවිතා කරන්න ඕනේ. හරි. එතන මේ තමයි අපි ඉගෙන ගත්ත ක්‍රම ටික. අපි ඔක්කොම ක්‍රම කීයක් ඉගෙනගෙන තියෙනවද? 1 2 3 4 5 7 ක්‍රම 7ක් ඉගෙනගෙන තියෙනවා. එක්සෑම් එක ගත්තොත් මේ ක්‍රමයයි මේකයි මේකයි මේ ක්‍රම ටික අහලා තියෙනවා. MIRR සම්බන්ධයෙන් ප්‍රශ්න අහලම නැහැ වගේ. එක අවුරුද්දක විතරක් නිර්වචනය විතරක් අහලා තිබ්බා. එහෙනම් මේ පාඩුවේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මොනවා හරි ගැටලු තියෙනවද? අපි එක්සෑම් එකේ අපු ගණනුත් ගොඩක් කරා නේද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? හරි අපි hand out එකට යන්න අපේ මේක ඕනනම් ලියා ගන්න එක්සෑම් එකට යන දාස ඕනනම් උදේ පොඩ්ඩක් බලාගෙන යන්න පුළුවන් නේද?
තර මතක තියාගන්න මේ හැම ක්‍රමයක් සම්බන්ධයෙන්ම නිර්වචනය දැනගන්න ඕනේ, වාසි අවාසි දැනගන්න ඕනේ, ගණන් හදන්න දැනගන්න ඕනේ, ව්‍යාපෘතියක් තෝරගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. තර මේ සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න අහන්නේ. එක්සෑම් එකේ අහපු ප්‍රශ්න අතරින් weighted average cost of capital හොයන ප්‍රශ්න වගේක් තියෙනවා. මම ඒ ටික හිතාමතාම තමයි කරේ නැත්තේ. ඒක ඉගෙන ගන්න තව පාඩම් කීපයක් කරලා ඉන්න ඕනේ. ඒ නිසා මට අමතක වුණොත් පොඩ්ඩක් මතක් කරන්න. අන්තිම දවසේ හරි මේ weighted average cost of capital තියෙන ගණන් ටික හදන්න ඕනේ. ඒ නිසා ඒකත් එක්සෑම් එකට වැදගත්. බොහෝ විට ඒකනොත් ගාණක් ඇවිල්ලා තියෙනවා අවුරුද්දක් කර අවුරුද්දක් වගේ. නිසා මට පොඩ්ඩක් මතක් කරන්න. මොකද අන්තිම අවුරුද්දේ බරතබු ප්‍රාග්ධන පිරිවැය හොයන්න ගාණක් ඇවිල්ලා තිබ්බේ නැහැ. එම නිසා මේ අවුරුද්දේ බොහෝ විට එකෙන් ගාණක් එන්න පුළුවන්. මට පොඩ්ඩක් මතක් කරන්න මේ ක්ලාස් එක අන්තිම වෙන කාලේ මේ ටික හදන්න ඕනි කියලා. මම මතක තියාගෙන ඉන්නේ කොහොමත් මට අමතක වුණොත් පොඩ්ඩක් මතක් කරන්න. හරි. ඒතර අපි දැන් ඉගෙන ගත්ත වෙනස් කළ අභ්‍යන්තර ඵලදානුපාතිකය, ඒකේ වාසි ඉගෙන ගත්තා. සාමාන්‍ය අසාමාන්‍ය මුදල් ප්‍රවාහයන් ඉගෙන ගත්තා. ඒකේ ගැටලු ඉගෙන ගත්තා නේද? මේක ඕනේ අසමාන ජීවන කාලේ කෙනෙක් අවශ්‍ය වෙන්නේ. ඕන පොඩ්ඩක් කියව ගන්න එක්සෑම් වැදගත් නෑ. ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණය කියන එක අපිට පොඩ්ඩක් වැදගත් වෙනවා. ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණය කියලා කියන්නේ අපි ඉගෙන ගත්තා ව්‍යාපෘතියක්, කිසියම් ව්‍යාපෘතියක් ස්වාධීන නම් මොකද අපි කරන්න ඕනේ? කිසියම් ව්‍යාපෘති ස්වාධීන අපි මොකද කරන්නේ? කොහොමද ව්‍යාපෘතියක් තෝරගන්නේ? දැන් මම කිව්වා නේද? කොහොමද ව්‍යාපෘතියක් තෝරගන්නේ? NPV ක්‍රමය යටතේ. NPV ක්‍රමය යටතේ ව්‍යාපෘතියක් ස්වාධීන නම් අපි කොහොමද ව්‍යාපෘතිය තෝරගන්නේ? NPV ධනාගයක් ගන්නා සියලුම ව්‍යාපෘති තෝරගන්න. NPV ධනාගයක් ගන්නා සියලුම ව්‍යාපෘති තෝරගන්න ඕනේ. නමුත් අපිට පොඩි ගැටලුවක් එනවා. NPV ධනාගයක් ගන්නා සියලුම ව්‍යාපෘති තෝරගත්තට පිට ආයෝජනය කරන්න ප්‍රාග්ධනයේ ව්‍යාපාරය තුළ නැති වෙන්න පුළුවන් නේද? ව්‍යාපෘති කීපයක් තියෙන වෙලාවක ඒ හැම ව්‍යාපෘතියකම NPV ධනාගයකුත් ගන්නකොට නමුත් ඒ ව්‍යාපෘතිය තුළ ව්‍යාපාරය තුළ අවශ්‍ය ප්‍රාග්ධනය නැති වෙන්න පුළුවන් මේ සියලුම ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කරන්න. අන්න එතකොට තමයි මේ ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණය අවශ්‍ය වෙන්නේ. ඒකදි කරන්නේ අර NPV ධනාගයක් ගන්නා ව්‍යාපෘති වලින් තෝරාගත් ව්‍යාපෘති කිහිපයක් විතරයි අපිට මුදල් ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද ව්‍යාපාරය තුළ ප්‍රමාණවත් ප්‍රාග්ධනය නැතිවීම නිසා. ඒ නිසා තමයි මේ ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණය අවශ්‍ය වෙන්නේ. එහිදී භාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ආන්තික ප්‍රාග්ධන අනුපාතය වැඩි කිරීමෙන් හෝ ප්‍රාග්ධන සලාක්‍රමය කියලා දෙකක් තියෙනවා. අපි බලමු මොකද්ද මේ ආන්තික ප්‍රාග්ධන අනුපාතය කියලා කියන්නේ. අපි දන්නවා දැන් ව්‍යාපාරික ප්‍රාග්ධන රැස් නැත්නම් ප්‍රාග්ධන අලුතෙන් රැස් කරන්න වෙනව නේද? ඒතර ප්‍රාග්ධන අලුතෙන් රැස් කරන්න යද්දී ඒ රැස් කිරීම සඳහා පිරිවැයක් දරන්න වෙනව නේද? එතකොට දැන් ෆ්ලෝටින් කොස්ට් කියලා කියන්නේ ඉන්නේවට. ඉංග්‍රීසියෙන් ෆ්ලෝටින් කොස්ට් කියලා කියනවා ප්‍රාග්ධන රැස් කිරීමේදී දරන පිරිවැය. උදාහරණයක් විදිහට අලුතෙන් කොටස් නිකුත් කරන්න යනවා නම් මොනවද ගොඩක් වියදම් දරන්න වෙනව නේද? මොකද CSC charges ගෙවන්න ඕනේ, ආයෝජන බැංකු වලට ගෙවන්න ඕනේ, රක්ෂණ සමාගම් වලට ගෙවන්න ඕනේ, බැංකු වලට ගෙවන්න ඕනේ නේද? ඒ වගේම සංස්ථා ප්‍රකාශන හදන්න ඕනේ නේද? ඒ වගේ ප්‍රචාරණය කරන්න ඕනේ. ළඟදී දැක්කව කට්ටිය ජැට් කියලා සමාගමක IPO එකක් තිබයි ඉපෙරේද නේද? නේද? ඒ වගේ පේනදී ඒ සමාගම කොච්චර ඇඩ්වර්ටයිස් කරාද කියලා IPO එක සඳහා නේද? ඒ නිසා ඒ වගේ විවිධ වියදම් දරන්න වෙනවා. ඒ නිසා අලුතෙන් ප්‍රාග්ධන රැස් කරනවා කියන්නේ ප්‍රාග්ධන පිරිවැය එන්න වැඩි වෙනවා කියන එක. ඒ වගේම අපි දන්නවා ව්‍යාපාරයක් නිතරම ණය ගන්න ගියොත් දැන් ප්‍රාග්ධන රැස් කරන්න පුළුවන් ප්‍රධාන මාර්ග දෙකයිනේ. එකක් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය, අනිත් එක ණය ප්‍රාග්ධනය. ඒතර ණය ප්‍රාග්ධනය නිතර රැස් කරන්න ගියොත් සමාගමට හැමදාම අඩු පොලියට ණය ගන්න පුළුවන් වේද? දැන් බැංකුවල වැඩ කරන අය දන්නව නේද? කිසියම් පුද්ගලෙක් නිතර ණය ගන්න ගියහම හැමදාම එකම පොලියටද බැංකුව ණය දෙන්නේ? පොලිය අඩු කළා දෙනවද වැඩි කළා දෙනවද? එයා නිතරම ගොඩාක් ණය ගන්නවා නම් එයාගේ අවදානම් වැඩි නිසා බැංකුව සාමාන්‍යයෙන් එයාට වැඩි පොලියක් අය කරනවා නේද? ඒතර පේන ඇති ප්‍රාග්ධනයේ විශාල වශයෙන් රැස් කරන්න ගියාම අදාළ සමාගමේ ප්‍රාග්ධන පිරිවැය වැඩි වෙනවා. කියන්නේ බරතබු ප්‍රාග්ධන පිරිවැය වැඩි වෙනවා නේද?
එකට තමයි මේ ආන්තික ප්‍රාග්ධන අනුපාතය කියලා කියන්නේ. අලුතෙන් ප්‍රාග්ධන රැස් කිරීමට යාම නිසා ඇතිවන අලුත් පිරිවැයට තමයි ආන්තික ප්‍රාග්ධන අනුපාතය කියලා කියන්නේ. එතකොට අර දැන් කලින් බර තිබූ ප්‍රාග්ධන පිරිවැය 12ක් භාවිතා කරා නම් ඒ ආන්තික ප්‍රාග්ධන පිරිවැය නිසා 12 භාවිතා කරන්න පුළුවන්ද? දැන් බෑ නේද? ඊට වඩා වැඩි ප්‍රාග්ධන පිරිවැයක් තමයි භාවිතා කරන්න වෙන්නේ. දැන් 12ක් නේද වෙනුවට 14ක් 15ක් භාවිතා කරන්න වෙන්න පුළුවන් මේ ප්‍රාග්ධන රැස් කිරීම සඳහා දරන පිරිවැය නිසා. ඒ නිසා දැන් අලුතෙන් ප්‍රාග්ධන පිරිවැය 15ක් වෙලා උන නිසා දැන් ආපහු අර ව්‍යාපෘතිවල මුදල් ප්‍රවාහයන් වට්ටම් කරන්න යනකොට අර කලින් ධන NPV වගයක් ගත්ත සමහර ව්‍යාපෘති දැන් ඍණ NPV වගයක් ගන්න පුළුවන් නේද? මොකද ප්‍රාග්ධන පිරිවැය වැඩි වෙනකොට අපි දන්නවා NPV වගය අඩු වෙනවා කියලා. ඒ වගේත් අපිට සමහර ව්‍යාපෘති උඩ අයින් කරලා දාන්න පුළුවන්. කියන අපිට මේකට හේතුව තමයි ධන NPV වගයක් ගන්න සීලම ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කරන සල්ලි නැති වෙලාවක අලුතෙන් ප්‍රාග්ධන රැස් කරන්න ඕනේ. අලුතෙන් ප්‍රාග්ධන රැස් කරන්න යනකොට ප්‍රාග්ධන පිරිවැය වැඩි වෙනවා. ඒතකොට කලින් භාවිතා කරපු වරතබ ප්‍රාග්ධන පිරිවැය දැන් භාවිතා කරන්න බෑ. ඒතකොට අලුතෙන් ප්‍රාග්ධන පිරිවැය අනුපාතයක් භාවිතා කරන්න වෙනවා. ඒතකොට අලුත් ප්‍රාග්ධන පිරිවැය අනුපාතයෙන් වට්ටම් කරනකොට අර කලින් ධන ආගයක් ගත්ත NPV වගයක් ගත්ත ව්‍යාපෘති දැන් ඍණ ආගයක් ගන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපෘති ටික අයින් කරගන්න පුළුවන්. අයින් කළා දාන්න පුළුවන්. ඒතකොට මේ වගේ ක්‍රමයකට තමයි මේ ආන්තික ප්‍රාග්ධන අනුපාතය කියලා කියන්නේ. ඊළඟට තියෙනවා ප්‍රාග්ධන සලාක්‍රමය කියලා. දන්නවනේ හැමෝම සලාක්‍රමය කියන්නේ මොකක්ද? දැන් කිසියම් භාණ්ඩයක් ඉඟවුනොත් මොකද කරන්නේ? ඒ භාණ්ඩයෙන් දෙන ප්‍රමාණය සීමා කරනවා නේද? මේ දවස්වල සුපර් මාකට් වලත් මම දැකලා තියෙනවා සමහර දවස්වල ගහලා තියෙනවා එක්කෙනෙක්ට දෙන්නේ හාල් කිලෝ 10 කියලා. ඒ වගේ දෙයකට තමයි මේ සලාක ක්‍රමය කියලා කියන්නේ. දැන් ඉස්සරහට සලාක ක්‍රමය සෑහෙන දකින්න පුළුවන් වෙයි. නේද? අපි දැන් විදේශ විනිමය දැඩි අර්බුදයක ඉන්නේ. එසා පිටරටින් භාණ්ඩ ආනයනය කිරීම දැන් සීමා සහිත වෙලා තියෙනවා නේද? සානාගතය අපිට මේ වගේ දේවල් දකින්න පුළුවන් වෙයි. සලාක් ක්‍රමය කියලා කියන්නේ මෙතෙන්දී හැබැයි සලාක් ක්‍රමයද අපි භාවිතා කළ ව්‍යාපෘතියක් තෝරගද්දී වැඩිම NPV වගයක් ගන්නා ව්‍යාපෘති ටික තමයි අපි තෝරගන්නේ. ඒක තමයි මේ සලාක ක්‍රමය කියලා කියන්නේ. ඒතර මේ සලාක ක්‍රමයයි ආන්තික ක්‍රමයයි අවශ්‍ය උනේ අවශ්‍ය ප්‍රාග්ධනයේ ව්‍යාපාරය තුළ නොමැති වීම නිසා. හරි. ඒතර මේ ටික තමයි මේ පාඩමේ යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. මේ පාඩමේ තව එක කොටසක් තියෙනවා මම කිව්වා බරතැබූ ප්‍රාග්ධන පිරිවැය හොයන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒ ටික මම කරේ නෑ. ඒ ටික අපි කරමු පස්සේ. මොන හරි ප්‍රශ්න තියෙනවද? අපි මෙතෙක් ඉගෙන ගත්ත දේවල් වලින් අපි ක්‍රම 6ක් ඉගෙන ගත්තා නේද? දැම්මා. නේද? අපි ක්‍රම 6ක් ඉගෙන ගත්තා නේද? හරි. එවනම් අපි ඊළඟ පාඩමට යමු. මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියලා හැන්ඩ් අවුට් එකක් හම්බුනාද හැමෝටම? මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියලා හැන්ඩ් අවුට් එකක් හම්බුනාද? හම්බුනාද නැද්ද? හම්බුනා නේද? මම හිතන්නේ හැමෝටම හම්බෙන්නේ නැති කියලා. මේ වගේ හැන්ඩ් අවුට් එකක් හම්බුනාද? මම කිව්වා දෙන්න කියලා. ගොඩක් ඉන්නේ ඕපන් වෙනකම්. මෙහෙම හැන්ඩ් අවුට් එකක් හම්බුනාද? මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියලා. හම්බුනාද නැද්ද? හම්බුනාද නැද්ද? හම්බුනාද නැද්ද? මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියලා මොකොත්ම හම්බුනේ නැද්ද? හම්බුනාද? නෑ නේද? සම්මන්තිය අපි 10ට නිල කරන්නේ. හම්බුනාද නැද්ද? හම්බුනා නේද? හරි. ඒතර මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණයේ පාඩම ගත්තොත් බලමු එක්සෑම් එකේ කොච්චර ප්‍රශ්න ඉල්ල තියෙනවද කියලා. එක්සෑම් ප්‍රශ්න ගත්තොත් අන්තිමට තිබ්බ එක්සෑම් එකේ බලමු ප්‍රශ්නයක් ආවද කියලා. අන්තිමට තිබ්බ එක්සෑම් ප්‍රශ්න පේපර් එකෙත් ලකුණු 20ක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා.
අන්තිමට තිබ්බ එක්සෑම් එකේ ලකුණු 20ක් තියෙනවා. ඒ වගේම 2019 සැප්තැම්බර් පේපර් එකේ ලකුණු 20ක් තියෙනවා. 20ක් නෙමෙයි අතරම 2019 සැප්තැම්බර් ගත්තොත් ලකුණු 4යි. එතන 20යි 24යි 24යි 15යි 24යි 15 කියද 4යි 39යි 39යි 5යි 44ක් තියෙන 2019 සැප්තැම්බර් ලකුණු. එතන මේ පාඩම විතරක් පාස් වෙන්න පුළුවන්. 2019 මාර්තු ගත්තොත් 2යි එතන 4යි දෙවෙනි ප්‍රශ්න ලකුණු 20යි එතන 24ක් තියෙනවා 2019 මාර්තු. එහෙනම් 2018 සැප්තැම්බර් ගත්තොත් ඒත් ලකුණු 20ක් තියෙනවා. ඒ නිසා මොකද කියන්න පුළුවන් එක්සෑම් එක. මේ පාඩමයි දැන් මම මේ අපි කලින් ඉගෙන ගත්ත පාඩමයි දන්නවනම් අනිත් පාඩම් වලට පන්ති එන්න ඕනෙත් නෑ නේද? එහෙම නේද? අනිවාර්යයෙන්ම ක්ලාස් පේපර්ස් බැලුවොත් මේ මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියන පාඩමුනුයි ප්‍රාග්ධන අයවැය කියන පාඩමුනුයි හැමදාම ලකුණු 45ට වඩා ඇවිල්ලා තියෙනවා. හරි. නිසා පේනවා මේ පාඩමේ තියෙන වැදගත්කම මේක හැබැයි ටිකක් accounting වලට බරයි. ඒ වගේම මේක මේ අපි ඉගෙන ගන්න දේවල් ඔය කට්ටිය accounting වල ඉගෙනගෙන තියෙනවා. අනුපාත විශ්ලේෂණය කරලා තියෙනව නේද? හැමෝම නේද කරා නේද? accounting වල ඉගෙන ගත්තා නේද? ඒ වගේම accounting කියන එක අනිවාර්ය subject එකක්ද? certificate level එකේ අනිවාර්යද නැද්ද? අනිවාර්යයි. අනිවාර්ය නම් එහෙනම් හැමෝම මේක කරලා තියෙන්නේ නේද? හරි. මොනනම් ඉතින් මට ලේසි පාඩම් කරන්න. හරි. බලමු එහෙනම්. මොකද්ද මේ මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියලා කියන්නේ? ඒතර මූල්‍ය විශ්ලේෂණය කියන්නේ සමාගමක වර්තමාන සහ අනාගත මූල්‍ය තත්ත්වයේ කාර්ය සාධනය පිළිබඳ තක්සේරු කිරීම සඳහා සමාගම වෙනත් අදාළ තොරතුරු සමග මූල්‍ය තත්ත්වයන් තේරීම, ඇගීම, අර්ථ නිරූපණය කිරීමේ ක්‍රියාවලිය. මේ කටපාඩම් ගන්න එපා. කොයි වෙලාවකත් අහන්නේ මූල්‍ය විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා. මූල්‍ය විශ්ලේෂණය කියලා කියන්නේ කිසි සමාගමක ගිණුම් වාර්තා සහ අනෙකුත් තොරතුරු පදනම් කරගෙන සමාගමේ කාර්ය සාධනය ගැන අදහසක් දැක්වීම තමයි මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියලා කියන්නේ කෙටියෙන් ගත්තොත්. ඒතර මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය ප්‍රධාන වශයෙන් භාවිත කරන දේවල් තමයි සමාගමේ මූල්‍ය ප්‍රකාශන, වගේම සමාගම පිළිබඳ තියෙන වෙනත් තොරතුරු නේද? සමාගම පිළිබඳ මාධ්‍ය වලින් විවිධ තොරතුරු නේද? විවිධ තොරතුරු ප්‍රකාශ වෙනවා. ඒ ඔක්කොම අපි භාවිත කරන්න ඕනේ මේ විශ්ලේෂණය කිරීම සඳහා. සාමාන්‍යයෙන් මූල්‍ය ප්‍රකාශනයක තියෙන දේවල් මොනවද? එතන හැමෝම දන්නවා. ඊටත් වඩා. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක් ගත්තොත් මොනවද තියෙන්නේ? ඒක එක්සෑම් එකේ හො. මූල්‍ය ප්‍රකාශනයක අඩංගු දේවල් මොනවද කියලා. මොනවද මූල්‍ය ප්‍රකාශයක තියෙන දේවල්? මොනවද මූල්‍ය ප්‍රකාශනයක තියෙන්නේ? ආයතන වාස්තු. ප්‍රධාන වශයෙන් අයිතම් පහක් තියෙනවා මූල්‍ය ප්‍රකාශනයක නේද? ඒ අයිතම් පහ තමයි එකක් ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය කියලා කියන්නේ ඒ දවස්වල අපි කිව්වා වෙළඳ හා ලාභ ගිණුම කියලා නේද? දැන් වෙළඳ හා ලාභ ගිණුම කියලා කියන්නේ දැන් ඒකට අපි කියනවා ආදායම් ප්‍රකාශනය කියලා. ඊළඟට තියෙනවා තත්ත්ව විස්තරය. ඒ දවස්වල අපි කිව්වා ශේෂ පත්‍රය, දැන් කියන්නේ ඒකට තත්ත්ව විස්තරය. ආදායම් ප්‍රකාශනය තියෙනවා, තත්ත්ව විස්තරය තියෙනවා, මූල්‍ය ප්‍රකාශන මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනය තියෙනවා, cash flow statement අහලා තියෙනවා නේද? මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනය. ඊළඟට අනිකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය තියෙනවා. අනිකුත් ආදායම් ප්‍රකාශන ගිණුම තියෙනවා. මූල්‍ය ප්‍රකාශන හා සටහන් තියෙනවා. ඒතර මේ කොටස් පහ සමන්විත වෙනවා මූල්‍ය ප්‍රකාශනයක් ගත්තොත්. ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හදන්න පුළුවන් ක්‍රමද කීයක් තියෙනවද? මම එක්සෑම් එකේ අහ ප්‍රශ්න මේ අහන්නේ. මම accounting පොඩක් මතක් කරලා දෙන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක දෙකක් තියෙනවා. හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රම දෙක? ඍජු ක්‍රමය, වක්‍ර ක්‍රමය. ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය. ඒ වගේම මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනයක තියෙන කොටස් කීයක් තියෙනවද? මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනයක් ගත්තොත් කොටස් තුනකින් සමන්විතයි. මොකක්ද ඒ කොටස් තුන? මෙහෙයුම් කටයුතු මුදල් ප්‍රවාහය, ආයතන කටයුතු මුදල් ප්‍රවාහය, මූල්‍ය කටයුතු මුදල් ප්‍රවාහය කියලා කොටස් තුනක් තිබ්බා නේද? මතකයි නේද?
අද පොඩක් බලන්න අද විශේෂයෙන් බලන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක ඍජු ප්‍රකාශනයක් කියමු ඍජු ක්‍රමය යටතේ කොහොමද හදන්නේ වක්‍ර ක්‍රමය යටතේ කොහොමද හදන්නේ කියලා. මේ ඍජු ක්‍රමයට සහ වක්‍ර ක්‍රමයට හදනකොට වෙනස් වෙන්නේ මෙහෙයුම් කටයුතු මුදල් ප්‍රවාහ ප්‍රකාශනය විතරයි. ඍජු ක්‍රමයට හැදුවත් වක්‍ර ක්‍රමයට හැදුවත් ආයෝජන කටයුතු සහ මූල්‍ය කටයුතු මුදල් ප්‍රවාහ ප්‍රකාශනය වෙනසක් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මෙහෙයුම් කටයුතු මුදල් ප්‍රකාශනය නේද? වක්‍ර ක්‍රමයට හදද්දී මොකද කරන්නේ? ලාභය අරගෙන ලාභයට කාරක ප්‍රාග්ධන වෙනස්වීම් ගලපලා හදනවා නේද? පොඩ්ඩක් මතක් කරේ. අද පොඩ්ඩක් බලන්න මේ නෝට්ස් අරගෙන පරණ නෝට්ස් අරගෙන කොහොමද මේ හැදුවේ කියලා. ඊළඟට ෆයිනෑන්ස් වලට ගත්තොත් ෆයිනෑන්ස් වලට වැදගත් වෙන්නේ ඇත්තටම කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක. අනිත් ඒවා නෙවෙයි නේද? මම කියවනේ අපි ෆයිනෑන්ස් වලට වැදගත් වෙන්නේ ලාභය හෝ අනිත් දේවල් නෙමෙයි. හැමතිස්සෙම ෆයිනෑන්ස් වල බලන්නේ මුදල් ප්‍රවාහය. හරි. දැන් අපි දන්නවා මුදල් ප්‍රවාහ මූල්‍ය ප්‍රකාශනයක අඩංගු දේවල්. ඊළඟ දින වත්කම් සඳහා ගිණුම් තැබීම අපි ඒක පොඩ්ඩක් පස්සේ කරමු. හරි. එහෙමනම් වෙලාව මදි නිසා දෙරමු. හරි කමන්නේ. අපි මෙතනින් එහාට අපි ඊළඟ දවසේ කතා කරමු. මොකද කාලය මදි නිසා. අද පොඩ්ඩක් ඊළඟ දවසේ කියන අපි හෙට ආපහු හම්බ වෙනවා නේද? හෙට හවස 3ට ආපහු පන්තිය තියෙනවා. මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනයක තියෙන මේ කොටස් 5 ගැන පොඩ්ඩක් ආපහු බලා ගන්න පොඩ්ඩක් මතක් කරගන්න. විශේෂයෙන්ම මුදල් ප්‍රවාහ ප්‍රකාශන චුට්ටක් බලා ගන්න. ඒකේ තියෙන කොටස් මොනවද? ඍජු ක්‍රමයේ යටතේ හදන්නේ කොහොමද? වක්‍ර ක්‍රමයේ යටතේ හදන්නේ කොහොමද? ඒ චුට්ටක් ආපහු බලා ගන්න. එහෙනම් අපි ඊටු ටික හෙට කතා කරමු. එහෙනම් අදට අපි පන්තිය නවත්තමු. මොන හරි ප්‍රශ්න තියෙනද ප්‍රාග්ධන අයවැය කරන පාඩමේ? handout සෙව්වේ නැත්නම් සාමාන්‍ය කිව්වා එව්වා කියලා. හරි මම පොඩ්ඩක් මතක් කරන්නම් මේ 19 දාලා තියෙනවා. 19 දාලා තියෙනවා. ඔව්. එහෙනම් පොඩ්ඩක් ආපහු බලන්න. හරි. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. හෙට එනම් ආපහු ඊට ටික කතා කරමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් වෙන මෙතන නවත්තමු. එහෙනම් thank you. Thank you, sir. Thank you, Welcome. sir.